හරි. ඉතින් good evening හැමෝටම. අයබෝවන්. ඉතින් ඔන්න අද අපේ පේපර් ක්ලාස් එකේ ක්ලාස් එක බලන්න. හරි. ඉතින් ආරය නම මාර. එයා හරි. ඉතින් වැඩි පටන් ගන්නනේ. හරි. ඉතින් 10 වෙනි දවසේ. හොඳයි. දවස් 10ක් කරා පේපර් ක්ලාස් එක. හරි. ඉතින් කොහොම හරි අපි උදේ අද 10 වෙනි දවසේ අපි කරන්නේ ඔයාලට මතක ඇති අන්තිම දවසේ හරි අන්තිම දවසේ අපි සාකච්ඡා කරා අන්තිම දවසේ අපි ඩිස්කස් කරපු පේපර් එක ඔයාලගේ ගෲප් එකේ මම හැමෝටම දාලා තියෙනවා හරි හැමෝටම ෂෙයා කරලා තියෙනවා හරි ඉතින් ගෲප් එකේ මම හිතන්නේ හැමෝම ඉන්නවා හරි ගෲප් එකේ හැමෝම ඉන්නවා ඉතින් මම අනිත් ගෲප් වලට සාමාන්‍යයෙන් අනිත් ගෲප් වලට මම ෂෙයා කරලා තිබ්බේ පේපර් එක. හරි පේපර් එක දාලා තිබ්බේ. හරි පේපර් එකක් දාලා තිබ්බා. ඔයාලට ලින්ක් එකක් දාලා තිබ්බා. හරි. හරි පොඩ්ඩක් ඉන්න. හරි. ඉතින් කිව්වා වගේ ලාස්ට් පේපර් එක තියෙනවා. හරි ලාස්ට් පේපර් එක තියෙනවා පුතේ අපි 2016 grade 10 කොහෙද western province එකේ හරි western province එකේ 2016 second term paper එක අපි discuss කරගෙන යන්නේ හරි එතකොට අද දවසෙත් මම දැක්කා මුලින්ම messages දාලා තිබ්බා පටන් ගන්නත් කලින් මේකේ group links ටික එවන්න පුළුවන්ද කියලා අහලා group links ටික එවන්න මේකට message එකක් දාන්න හැමදාමත් මම කියනවානේ හැමදාම කියනවා වගේ අද අලුතෙන් කවුරු හරි පුතෙක් join වෙලා ඉන්නවා නම් පුතේ නම්බර් එකට තියෙනවා නම්බර් එකට මෙසේජ් එකක් දාලා තියෙන නම්බර එක හරිනේ 0711 38 0290 හරි නම්බර එක හරි හොඳයි ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා ඔයාලට අහගන්න දැනගන්න ඔක්කොම පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි ඉතින් පේපර් එක මම ස්ක්‍රීන් ෂෙයා කරනවා හරි පේපර් එක ස්ක්‍රීන් ෂෙයා කරන ගමන් කරන්නේ හරි පේපර් එක හරි එතකොට අපි ලාස්ට් වීක් එකේ ඔයාලට මතක ඇති පුතේ questions 20ක් ඩිස්කස් කරා හරි දවස පටන් ගද්දී අපි පොඩක් ඉස්සෙල්ලා කතා කරමු මොකද දැන් මේ දවස්වල මම දකිනවා වෙලාවකට පුතේ ටීවී වල කියනවා මේ ළමයින්ට එක ප්‍රශ්න හරි ඒ කියන්නේ ළමයින්ට එක ගැටලු තියෙනවා මේ කොරෝනා ප්‍රශ්න හින්දා හරි මම මේ දවස්වල ටිකක් ක්ලාස් එකේ ඔය ගැන කතා කරා කොරෝනා හින්දා හරි ළමයි ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ හරි වෙන්න පුළුවන් නැත්තේ නැහැ හරි අනිවාර්යයෙන්ම කිසියම් ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම හරි අපිටත් තියෙනවා එහෙම තියෙනවා හැබැයි සමහර වෙලාවට දැන් මම ගොඩක් ඔයාලගේ නම්බර්ස් මං ගාව තියෙනවා නම්බර්ස් සේව් කරලා තියෙනවා ඔයාලා මට කතා කරලා මැසේජස් කරලා ඒ නම්බර් සේව් කරලා තියෙනවා ගොඩක් තියෙනවා ඒ වගේ WhatsApp වල ස්ටේටස් දකිද්දි නම් මට සමහරලාට හිතෙන්නේ නැහැ මේ ළමයි නම් මම මේ මැසේජ් එක යද්දිත් කල්පනා කරා මේ ඒ කියන්නේ ටීවී එකේ යද්දිත් මේ ડોක්ටර් කෙනෙක් කියනවා ළමයි හරි මේ ඒ කියන්නේ දුකෙන් ඉන්නේ හැම වෙලාවෙම එහෙම කියලා මට ඒ උනාට ස්ටේටස් දකිද්දි නම් සමහරලාට එහෙම හිතෙන්නේ නැහැ මොන දුකක්ද කියලා හිතනවා වෙලාවකට හරි හරි ඉතින් එහෙම මට දකින්නේ නැහැ මටත් hina යනවා ඒ කියන්නේ මමත් සතුටු වෙනවා ඒ ස්ටේටස් දැකලා හරි එහෙම තමයි ස්ටේටස් දැකලා ඉතින් hina වෙනවා නම් ඉතින් කොච්චර හොඳ දෙයක්ද ඔයාලටත් හරි ඉතින් ඒ වගේ මේ කොහොම හරි දැන් එහෙම කියද්දි මට එක සැරයක් එක පුතෙක් නම් කිව්වා ප්‍රශ්න නම් තියෙනවා හරියට හරි අමාරුයි මේ ස්ට්‍රෙස් එක දරා ගන්න යාළුවෙක් කම්මෙන්න විදියක් නැහැ කතා කරන්න විදියක් නැහැ යන්න විදියක් නැහැ ගේ ඇතුළටලා එහෙම තමයි වෙන කරන්න දෙයක් නැහැ හරි පුතේ ප්‍රශ්න කියන ඒවා අනිවාර්යෙන් ජීවිතේට එනවා හරි ඒවා නවතින්නේ නැහැ කවදාකවත් ඒක ඔයාලා O levels කරත් හරිද දැන් අපි මං මේ දවස් ටික කතා කරපු කතාවක් මේ කියන්නේ හරි O levels අපි කරාට පස්සේ අපි හිතනවනේ ශානියමයි O levels ඉවරයි මාරු තමයි කියලා හරි එතකොට මේ හරි එතකොට හිතෙනවා ඉතින් අනියමයි ෂොක් හරි එතකොට මේ හරි හරි ඉතින් මේ අද ඔන්න එක පුතේගේ බර්ත්ඩේ එකක් තියෙනවා හැපි බර්ත්ඩේ හරි ඉතින් කොහොම හරි ඉතින් මම කියන්නේ කියේ පුතේ ඉතින් ඇත්තටම කිව්වොත් ඔය වගේ එක ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න කියන ඒවා සාමාන්‍යයෙන් ඉතින් නතර වෙන්නේ නැහැ හරි ප්‍රශ්න කියනවා ඉතින් මේ නතර වෙන්නේ අනිවාර්යයෙන්ම දිගටම එනවා O levels ඉවරනාට පස්සේ අපි හිතුවා මම 2009 වල කරේ හරි 2009 වල O levels ඉවරනාට පස්සේ මම හිතුවා නියමයි
දැන් නම් මරු කියලා. ටික දවසක් හරි නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතුණා. හැබැයි බැරි වුණා. හරි. A levels පටන් ගත්තා. හරි. A levels ඉවර වුණාට පස්සේ හිතුවා නියමයි දැන් නම් හරි මම මගේ යාළුවෙක්ටත් කිව්වා මට හොඳට මතකයි අද වගේ 2012 2012 වල දැන් අවුරුදු 9කට කලින්. හරි. පුතේ මේ ඔන්න යාළුවෙක් හිටියා යාළුවට කිව්වා නියමයි දැන් නම් full relax නියමයි කියලා දවස් දෙකයි එක්සෑම් එකට ඉඳ ගන්න වුණා. තව එක්සෑම් එකක් තිබ්බා පොඩි ඒක අර කෝස් එකක එක්සෑම් එකක් ඒකට ලියන්න වුණා. හරි ඒකත් ඉවරයි. ඊට පස්සේ යුනිවර්සිටි ගියා. හරි කැම්පස් එකට ගියා. කැම්පස් ගියාට පස්සේ ඔන්න මේ කැම්පස් එකේ නම් පුතේ පොඩි වෙනස්ම ජීවිතයක් තියෙන තැනක් වෙනස්ම ලයිෆ් එකක් තියෙන තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම යන්න ඕන තැනක්. හරි ඊළඟ ඒ ලයිෆ් එක විඳින්න ඕන තැනක්. යුනිවර්සිටි එක කියලා කියන්නේ ඒකට ගියා. ඒක නම් හැබැයි පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා වැඩ තිබ්බා අයියෝ ඒ කියන්නේ එක අසයින්මන්ට්ස් තිබ්බා ඊට පස්සේ එක්සෑම් තියෙනවා. හරි ඒ වගේ සෑහෙන ප්‍රමාණයක වැඩ තියෙනවා නැත්තේ නෑ. නිකම්ම මේ යුනිවර්සිටි එකට ගිහිල්ලා නිකන් ඉඳගෙන හිටියා කියලා ඩිග්‍රී එක දෙන්නේ නෑනේ. හරි එහෙම සමහර තැන් වලින් කියනවා එහෙම ඩිග්‍රී එක හම්බ වෙනවා අනිවාර්යයෙන්ම එළියට යවනවා ඩිග්‍රී එක දීලා කියලා. එහෙම එකක් නෑ. කොහොම හරි කරලා ඉතින් වැඩ කරන්න ඕනේ. හරි කොහොම හරි ඉතින් මේ මොකද්ද ඒ ටික එතකොට මේ එතනින් ඒක ඉවරයි. හරි ඩිග්‍රී එකත් ඉවරයි. ඊට පස්සේ ඩිග්‍රී එක ඉවරනාට පස්සේ ඔන්න හිතනවා දැන් හරි කියලා. ඊට පස්සේ ඔන්න ජොබ් එකක් කරන්න ඕනේ. ජොබ් එකෙන් එහාට ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. එතනින් එහාට වැඩ. ප්‍රශ්න තමයි හැමදාම. නවතින්නේ නැහැ. ඒ හින්දා ඔය හැම ප්‍රශ්නයකටම හොඳ හරියට ෆේස් කරන්න ඕනේ. හොඳ කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක තමයි වල කරන්න ඕනේ දේ. ප්‍රශ්න කියන දේ කවදාකවත් නවතින්නේ. සමහර කට්ටිය හිතනවා තමන් දැන් මේ මොහොතේ අම්මෝ මට තමයි ප්‍රශ්න තියෙන්නේ මොන කාටවත් නැහැ. හරි සෑහෙන ප්‍රශ්න. හරි ඒක සාමාන්‍ය හිතන දෙයක්. හරි සෑහෙන්න මේ හිතන දෙයක්. හරි ඒ කියන්නේ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ මටම තමයි කියන එක. හරි ඒ වුණාට පුතේ තව ටිකක් ඉස්සරහටදී තව තේරෙයි. අපු තවත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඒක නවතින්නේ නැහැ. ලයිෆ් එක කියලා කියන්නේ කොහොමත් පේපර් එකක් වගේ තමයි. මේ වගේ පේපර් එකක් වගේ තමයි උත්තර ලියනවා හැබැයි ඉවර වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ දැන් මේක නම් questions 40යිනේ. ඒකේ questions ඉවර වෙන්නේ නැහැ. දිගටම MCQ තියෙනවා, structure තියෙනවා, එක ඒවට answers ලියලා යන්න ඕනේ දෙයක්. හරි? අන්න ඒකයි. ඉතින් තව ඉස්තර තියෙනවා. හරි? කතා කරන්න නම් ගොඩක් තියෙනවා. හරි? කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා. සෑහෙන කතා තියෙනවා. questions ටිකක් කතා කරලා ඒන දේවල් එක්ක අපි ඉස්සරහට කතා කරගෙන යන්න. හරි? හොඳයි. ඉතින් මේ හරි හොඳයි අපි පුතේ ලාස්ට් වීක් එකේ කතා කරපු ටික චුට්ටක් මතක් කරගමු. හරි ඒකත් එක මට මේ මගෙන් පොඩි ප්‍රශ්න වගේක් අහලා තිබ්බා මේ ඇත්තටම කිව්වොත් අර O levels වලදී කොහොමද මේ අපි ෆේස් කරන්න ඕනේ O levels වලට මොකද්ද සාමාන්‍ය වැඩිපුරම ෆේස් කරන්න ඕනේ කොහොමද ඒ කියන්නේ O levels වල ප්‍රයොරිටි තියෙන සබ්ජෙක්ට්ස් තියෙනවද කියලා අහලා තිබ්බා. හරි O levels වල සබ්ජෙක්ට්ස් 9ක් ඉතින් තියෙනවනේ. ওই සබ්ජෙක්ට්ස් 9න් පුතේ වැඩිපුරම ප්‍රයොරිටි එකක් දෙන්න ඕනේ සබ්ජෙක්ට්ස් මොනවද තියෙන්නේ කියන එක මගෙන් අහලා තිබ්බා. මම එක දවසක් ඒක ක්ලාස් එකක් මගේ තියරි ක්ලාස් එකක මම කතා කරා. ඒකේ පුතාලා ඉන්නවා නම් ආයිසරයක් අහගන්න. මෙහෙමයි පුතේ. O levels වල හරි O levels වල සබ්ජෙක්ට් 9ක් තියෙනවා. හරි ඔය සබ්ජෙක්ට්ස් 9න් දැන් මම සාමාන්‍යයෙන් මම කියලා තියෙනවා මම ලාස්ට් ඉයර් එක වෙනකම් මම බැංක් එකක වැඩ කරා. හරි එතකොට බැංක් එකෙන් මම අයින් වුණා ක්ලාසස් හින්දා. ඊට කලින් තව කම්පැනිස් දෙක තුනක මම වැඩ කරලා තියෙනවා. තව බැංක් එකක වැඩ කරලා තියෙනවා. හරි ඒ ටික කාලෙට මම ගොඩක් වැඩ කරලා තියෙනවා තැන් තැන්වල. හරි එතකොට ඔය හැම ඉන්ටර්විව් එක කියන්නේ අපි ගද්දි ඉන්ටර්විව් කරනවානේ. ඔය හරි ඔය සම්පත් බැංක්. හරි එතකොට ඉන්ටර්විව් කරනවානේ අපි ඔය ගද්දි. එතකොට ඉන්ටර්විව් කරද්දී මේ පුතේ සාමාන්‍යයෙන් O levels වල ඔයාගේ O level results කීයද? එහෙම අහන්නේ නැහැ. හරි ඒක මම කෙලින්ම කියන්නේ මේ ප්‍රැක්ටිකල් දේ. දැන් මේකෙන් මම මතක තියාගන්න පුතේ මේකෙන් මම කියන්න හදන්නේ සබ්ජෙක්ට්ස් 9ම ඕනේ නැහැ කියන එක නෙවෙයි. ඒක ඔළුවේ තියාගන්න. හරි සබ්ජෙක්ට්ස් 9ම ඕනේ නැහැ කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට්ස් හැම එකක්ම පාස් වෙන්න ඕනේ කොහොම සබ්ජෙක්ට්ස් වල රිසල්ට් එක වැඩි වෙන තරමට ඔයාලට A levels වලට තියෙන මේ බේස්මන්ට් එක වැඩි වෙනවා. හරි එතකොට අනිවාර්යයෙන්ම මේ ජොබ්ස් වලටත් වටිනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ආයිත් මම කියන්නේ මේ සබ්ජෙක්ට්ස් එක විතරක් ඔයාලා පාඩම් කරන්න කියන එක නෙවෙයි. normally අපි O levels වලින් ජොබ් එකකදී අහන
ඒ කියන්නේ ජොබ් එකකදී වැඩිය මේ කට්ටිය බලන සබ්ජෙක්ට්ස් දෙකක් තියෙනවා. එකක් ඉංග්‍රීසි. මම හිතන්නේ මේක ඔයාලට ප්‍රශ්නයක් කියලා. අනිත් එක මැත්ස්. හරි. මැතමැටික්ස්. normally අපිට පුතේ මේ ඒ කියන්නේ අපේ O level results අපි ඒ කියන්නේ ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ අපිට තියෙන ෆෝම් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න තියෙනවනේ. ඉන්ටර්විව් එකට යන්න කලින් හරි මේකෙදි O level results අහනවා. දැන් මගේ 7A's and 2B's A7යි B2යි හරි A7යි B2 තිබා ඒක දාන්න තියෙනවා ඊට පස්සේ එයාලා වෙනමම අහනවා මෙන්ෂන් කරන්න කියලා ෆස්ට් ට්‍රයි වලින් හරි ෆස්ට් ට්‍රයි වලින් ඉංග්‍රීසි වලට තියෙන රිසල්ට් එක ෆස්ට් ට්‍රයි වලින් දැන් අපිට සෙකන්ඩ් ට්‍රයි ලියන්න පුළුවන් නේ මේ ඔය මැත්ස් හරි මොනවා හරි සබ්ජෙක්ට්ස් එහෙම ලියන්න පුළුවන් නේ සමහරව ලියනවනේ එහෙම ෆස්ට් ට්‍රයි වලින් ඉංග්‍රීසි වලට තියෙන රිසල්ට් එක මොකක්ද ෆස්ට් ට්‍රයි වලින් මැතමැටික්ස් වලට තියෙන රිසල්ට් එක මොකක්ද කියලා normally අහනවා හරි ඔය දෙක තමයි අහන්නේ ගියපු හැම ඉන්ටර්විව් ඒ කියන්නේ ගියපු හැම වේකන්සි එකකට දාපු හැම ඇප්ලිකේෂන් එකකදීම තියෙන්නේ මෙන්න මේ දෙක. වැඩිපුරම තියෙන්නේ මේ දෙක. ගොඩක් අය අනේ ඒ කියන්නේ සමහර අය හොඳටම පුළුවන්. කියන්නේ සමහර අයට හොඳටම ඉංග්‍රීසි පුළුවන්, සමහර අය හොඳට ෆේස් කරන්න දන්න ඔක්කොම දන්නවා. මැතමැටික්ස් වලට රිසල්ට් එකක් නැහැ. හරි. මැතමැටික්ස් වලට රිසල්ට් එකක් නැහැ හරියට. හරි. මැතමැටික්ස් නම් පුතේ ෆේල් කරගන්න එපා කවදාවත්. හරි. පුළුවන් තරම් වැඩිපුරම දැන් මම මේකේ ඉංග්‍රීසි කෙනෙක් අයින් කරනවා. මොකද ඔයාලා ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඔයාලට ඒක ලොකු ඉෂුව එකක් නෑ. හරි. මැතමැටික්ස් තමයි ඔයාලට ඉෂුව එක තියෙන්නේ. හරි. C දැන් මෙහෙමයි. ඇත්තටම ඉතින් මැතමැටික්ස් වලට A O B තියෙනවා නම් ගොඩක් හොඳයි. C කියන්නේ ඉතින් ඇවරේජ්. ප්‍රශ්නයක් නෑ. එතනින් අඩුවෙන් දැන් normally බැංක් එකකට යන්න වුණත් normally බලනවා අනිවාර්යෙන්. මම පොඩි එක්සැම්පල් එකක් කියන්නද? commercial bank හරි. commercial bank එකේ normally මේ mathematics and english වලට A තියෙන ඒ කියන්නේ especially english වලට A තියෙන කට්ටියට පොඩ්ඩක් priority එක දෙනවා වැඩි. හරි. ඊට පස්සේ තමයි ටික ඊළඟට දෙන්නේ. හරි. ඒ හින්දා මතක තියාගන්න මේ subjects දෙක ගොඩක් වටිනවා. අතාරින්න එපා. අනිවාර්යයෙන්ම අනිත් ඒවාත් අතාරින්න එපා. commerce වලටත් ඒකක් ගන්න ඕනේ. හරි. ඒකත් වටිනවා. හරි. දැන් මට ඕන නම් මෙතනට තිබ්බනේ මගේ එක දාන්න. මගේ එක දැම්මේ නැත්තේ එහෙම ඕනේ නැහැ. හරි. මේ දෙක තමයි ගොඩක්ම බලන්නේ. හරි. මොකද අපි ඇත්ත දේ දැනගන්න ඕනේ. අපි පුතේ කරලා ඔයාලා ජොබ් එකකට ගියාට පස්සේ ඔයාලා දැනගනි මේ දෙක විතර දහන්නේ කියලා. හරි. ඒ හින්දා මේ දැනගන්න මෙන්න මේ විදියට යන්න තියෙන A levels වල කොහොමද යන්න තියෙන්නේ. හරි. ඒ හින්දා මගෙන් සයන්ස් ගැන ඇහුවා. සයන්ස් වලට ඒ කියන්නේ සයන්ස් දැන් අපි බැංක් එකකට යන්න නම් සයන්ස් කියන්නේ මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් එක තමයි පුතේ අපිට අනිවාර්යයෙන්ම අහන්නේ. සයන්ස් කියන සබ්ජෙක්ට් එක ගැන අහන්නේ නැහැ. හරි ඇත්තටම ඒ කියන්නේ අර සයන්ස් කියන එක බේස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම A level maths කරනවා නම් A level bio කරන කට්ටියට අනිවාර්යයෙන්ම මේක හරියටම යන්න ඕනේ. හරි. මොකද සයන්ස් ගැන මගෙන් අහනවා ගොඩක් අය. හරි. ඇයිස මේ සබ්ජෙක්ට්ස් දෙක මේ දෙකත් එක්ක සයන්ස් කියන එක එන්නේ නැද්ද? එන්නේ නැහැ. මගෙන් නම් අහලා නැහැ කවදාවත්. මට තිබ්බේ රිසල්ට් එක ලියන්න. ඒ කියන්නේ ගොඩක් ඒවල එහෙමයි ආ. ගොඩක් ඒවල එහෙමයි. ඒ කියන්නේ අපි යුනිවර්සිටි වලදී අපිට ගොඩක් වෙලාවට කියලා දෙන ඒවත් කියලා දෙන ඒ වගේත් අපිට ඔය එක ප්‍රෝග්‍රෑම්ස් තියෙනවනේ පුතේ කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම්ස් ඒවලිත් කියලා දෙන දේවල් එක තමයි මම කිව්වේ. හරි. ඔව් අනිවාර්යයෙන්ම සයන්ස් කියන එක මම අර කිව්වා වගේ A level maths කරනවා නම් හරි A level bio කරනවා නම් හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක්. හරි. ඒක වටිනවා හැබැයි අර ජොබ්ස් වලදී ගන්න අරක. හරි. හොඳයි. හරි. ඉතින් ඔය වගේ කතා තව එක දේවල් අපි කතා කරමු. දැන් පේපර් එක පටන් ගමු. හරි. හොඳයි questions ටිකක් අහනවා. මම ඒවට answers දෙන්නම්. හරි. හරි පුතේ. අපි පුතේ last week එකේ මෙන්න මේ පේපර් එක පටන් ගත්තා. හරි මේ පේපර් එක පටන් අරගෙන අපි questions මම හිතන්නේ up to 20 මම හිතන්නේ 20 වෙනකන් අපි discuss කරා. ඔව්. question number 20 වෙනකන් අපි discuss කරා. හරි. දැන් එතනින් එහාට අපි අද discuss කරන්න පටන් ගන්නවා. හරි. දැන් මේ paper එකේ ඔන්න 21 question number 21. හරි. මම answers ටික ලියනවා මොන හරි issue එකක් තිබ්බොත් ඕන වෙලාවක message එකක් දාලා මගෙන් අහගන්න. හරි. 21 select the characteristics common to all business organization. හොඳ question එකක්. මොකක්ද ඔයාලගේ answer එක? select the characteristics common to all business organizations. මොකක්ද පුතේ? මොනවද ඔයාලගේ answers? Answer number? Yes, answer number
4 answer number 4 අපි බලමු ඇයි ඒක එන්නේ හරි discussion එකේදී ඔයාලා දන්නවනේ මම ටිකක් වැඩිපුර කතා කරනවා හරි questions ටික හරි ඉතින් select the characteristics common to all business organization හොඳ question එකක් පුතේ ගොඩක් හොඳ question එකක් හරි ඇයි හැම වෙලාවෙම අපෙන් අහන්නේ මොකක්ද sole proprietorships ගැන නැත්නම් partnerships ගැන නැත්නම් incorporated companies ගැන ඒ වගේ දෙයක් නේ අහන්නේ මෙතනදී අහලා තියෙන්නේ business organizations ගැන හරි legal personality එක legal personality එකක් හැම business එකකටම තියනවාද legal personality එක no legal personality එකක් හැම business එකකම නැහැ පුතේ හරි දැන් මම කියලා තියෙනවනේ අර වෙනම paper එකක් තියාගන්න දැන් මේ question එකට related ටිකක් මට discuss කරන්න තියෙනවා හරි අපි හැමදාම මේ ඇත්තටම මේ paper class එක කිව්වට පාඩම් කරනවනේ අපි හැම වෙලේම හරි question number 21 හරි මට කියන්න පුතාලා මේ legal personality එකක් තියෙන businesses මොනවද legal personality එකක් තියෙන businesses මොනවද legal personality එකක් තියෙන businesses first one incorporated companies හරි incorporated companies හරි incorporated companies වලට පුතේ legal personality එකක් තියෙනවා හරි ඊළඟට state corporation එකකට legal personality එකක් තියෙනවා state corporation and cooperative societies වලට legal personality එකක් තියෙනවා හරි legal personality එකක් තියෙනවා හරි cooperated company කියන word එක use කරන්න එපා cooperated කියන එක ගන්න එපා හරි incorporated companies state corporations හරි cooperative societies ඔන්න ඔය ටික අපි ගන්නවා මේ legal personality එකක් තියෙන හැටියට මට ගොඩාක් answers ආවා so legal personality එකක් තියෙන එකක් තමයි departments is it correct legal personality එකක් තියෙනවද departments වලට ඔන්න ඉගෙන ඔන්න හරියට ඔන්න ඔලුවට ගන්න දැන් ඔන්න සමහරලාට දැන් අමතක වෙලානේ තියෙන්නේ දන්නේ නැහැ එක්ක මොකක් හරි අමතක වෙලා වැරදිලා හරි පුතේ legal personality එකක් නැහැ departments වලට legal personality එකක් නැහැ හරි අනිවාර්යයෙන්ම head of the department අපි HOD කියලා කියනවනේ short form හරි head of the department තමයි අනිවාර්යයෙන්ම department එකේ legal personality එකක් නැති හින්දා දැන් example එකක් sole proprietorship එකක පුතේ legal personality එකක් නැහැනේ ඕනනේ අනිවාර්යයෙන්ම හැම දෙයකටම මේ කියන්නේ හැම legal activity එකකටම එයානේ යන්නේ ඒ වගේ තමයි departments වල head of the department හරි department head තමයි හැම legal activity එකක්ම හැම illegal activity එකකටම එයා තමයි participate වෙන්නේ හරි ඉඳා එයා ඇවිල්ලා එයා තමයි legal personality එකෙන් එයාගේ designation එකෙන් තමයි legal personality කැටියට use කරන්නේ නැතුව department එකකට legal personality එකක් නැහැ හොඳට මතක තියාගන්න හරි අපි එතකොට මේ මොකද්ද legal personality එකක් නැති ඒවා කතා කරමු අපි පුතේ legal personality එකක් නැති ඒවා ටික අපි discuss කරමු මොකද්ද sole proprietorship partnership and departments sole proprietorships partnerships and departments හරි දැන් මේවට legal personality එකක් නෑ no legal personality හරි මේක ලියා ගන්න හරි දැන් සමහර වෙලාවට අපි වැරදිනේවා ඉගෙන ගන්න තමයි අපි මේ වගේ paper class එකක් කරන්නේ නේද අපි එකතු වෙලා පාඩම් කරන්නේ ඒ හින්දා හරි legal personality එකක් තියෙනවා පුතේ incorporated companies state corporations and cooperative societies වලට හරි ඊට පස්සේ state companies
ස්ටේට් කම්පැනිස් වල හරි ඇසෝසියේෂන්ස් වල මෙහෙමයි පුතේ. ඇසෝසියේෂන්ස් වල ලීගල් ඇත්තටම කිව්වොත් ඇසෝසියේෂන් සමහර ඒ කියන්නේ ඒක රෙජිස්ටර් කරොත් ඒකට ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. හරි මම ඒකයි ඇසෝසියේෂන්ස් ලිවෙන්නේ නැති. නැත්නම් මෙතනට ඇසෝසියේෂන්ස් උත් එනවා. ස්ටේට් කම්පැනිස් නම් ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. හරි ස්ටේට් කම්පැනිස් වල ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. හරි අපි කම්පැනිස් ගැන කතා කරන්නේ නැති හින්දා ඒ වගේම මේ ඇසෝසියේෂන්ස් මම ලිවෙන්නේ නැත්තේ. සමහර ඒවාට ඇසෝසියේෂන්ස් වලට ලීගල් පර්සනැලිටි එකක් නැහැ. හැබැයි ඒක අපි පුතේ මොකද්ද රෙජිස්ටර් කරොත් හරි දැන් ඔය ඇසෝසියේෂන්ස් රෙජිස්ටර් කරන්න ඕනේනේ. ඒව රෙජිස්ටර් කරොත් ඔන්න ඉෂුව එකක් නැහැ. ඒක ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. හරි එතකොට ඉෂුව එකක් නැහැ. මතක තියාගන්න. හරි මේක ලියා ගන්න දැනට. හරි එතකොට මම මේකට ආන්සර් එක කිව්වා fourth one එක අපි බලමු අනිත් ඒවා ටික. ලීගල් පර්සනැලිටි එකක් හැම එකේම නැහැ කියලා අපි දැක්කනේ. හරි අනිත් එක second one continuous existence. continuous existence මොකද්ද මේකෙන් mean කරන්නේ? continuous existence කියන එකෙන් mean කරන්නේ මොකද්ද පුතේ? continuous existence. ඒ කියන්නේ business එක කාලයක් යද්දී ඒක නැති වෙලා යනවද? එහෙමද? නැත්තම් දැන් කවුරු හරි එක්කෙනෙක් business එක කරගෙන යනවා. business එක වැහිලා යනවා. ඒ ගැන නෙවෙයි මෙතන කියන්නේ. හරි මේ මෙතනදී කියන්නේ ඒක නෙවෙයි පුතේ. හරි continuous existence කියලා කියන්නේ normally දැන් sole proprietorships වලට ඊට පස්සේ හරි business is exist for long time නෑ ඒකත් නෙවෙයි. හරි නෑ question number 21 තාම ඩිස්කස් කරන්නේ. හරි අපි ප්‍රශ්න මේ උත්තර ටික. හරි පුතේ continuous existence කියන්නේ මෙන්න මේකයි. දැන් ඔයාලා හිතන්න sole proprietorships වලට partnerships වලට continuous existence එකක් නැහැ. හරි no continued existence. legal මොකද්ද මේ partnerships වලටයි sole proprietorships වලටයි. මම ඒකෙන් ඔයාලට එක කියලා දෙන්න. ඇයි එහෙම කියන්නේ කියලා? හරි. දැන් ඔයාලා හිතන්න දැන් ඔන්න මොකක් හරි බිස්නස් එකක් තියෙනවා. හරි. දැන් මේක අපි හිතමු තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. හරි. හරි ඔන්න එයා මේ බිස්නස් එක කරගෙන යනවා. මේ බිස්නස් එකේ නේම් එක ABC. හරි. ABC business අපි හිතමු ෆාදර් ගේ නේම් එක මිස්ටර් පෙරේරා. මිස්ටර් පෙරේරා. අද මිස්ටර් පෙරේරා මේ බිස්නස් එක කරගෙන යනවා. කරගෙන යද්දි මෙයාට හිතෙනවා නෑ දැන් මම මේක කරා ඇති. හරි. මම මේක දෙන්න ඕනේ මේ පුතාට. හරි. අපි හිතමු පුතාගේ නම මිස්ටර් අමල්. ඔන්න මිස්ටර් අමල් මේ බිස්නස් එක යා කරන්න පටන් ගන්නවා. හරිද? කරන්න පටන් ගන්නවා. දැන් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. දැන් මේ බිස්නස් එක නැවතුන්නේ නැහැ. දැන් sole proprietorship එකක් වුණාට මේ බිස්නස් එක නැවතුනේ නැහැ. හරි? එතකොට ඉතින් අපිට කියන්න බෑනේ මේ no continued existence කියලා sole proprietorship එකට. හරි? sole proprietorship එකකට අපි කියන්නේ no continued existence කියලානේ. එහෙම කියන්න බෑනේ. ඒතර ඇයි එහෙම අපි කියන්නේ? ඒ කියන එකට reason එක තමයි පුතේ මෙහෙමයි. sole proprietorship එකට legal personality එකක් තියනවද? නැහැ. no legal personality. have no legal personality. ඔන්න මේ sole proprietorship එකට legal personality එකක් නැහැ. හරි. එතකොට මෙන්න මේ මිස්ටර් පෙරේරා කියන කෙනාගේ name එකට තමයි පුතේ business එක register වෙලා තියෙන්නේ. හරි business එක කරන්නේ මිස්ටර් පෙරේරා. හරි. එතකොට අපි දන්නවා ABC කියන එක legal personality එකක් නැහැ. ඒ sole proprietorship business එකට legal personality එකක් නැහැනේ. හරි business එකේ හැම දෙයක්ම කරන්නේ ඕනගේ නමින්. ඕනගේ නමින් තමයි business එකේ හැම දෙයක්ම කරන්නේ. හරි. එතකොට දැන් මෙතනදී ඕන change වෙනවා. හරි. ඕන change වෙනවා. ඕන change වුණ ගමන්ම මොකද වෙන්නේ? yes. හරි ඕන change වුණ ගමන්ම හරි answer එකක් තියෙන හොඳ answer එකක්. that or something no matter the business runs other owners. yes. very good. හරි වෙන ඕන කෙනෙක්ගෙන් පුතේ business එක පටන් ගන්නවා නම් අන්න එතකොට ඒකට තමයි අපි කියන්නේ no continued existence කියන එකේ mean එක. හරි. වෙන කෙනෙක් තමයි ඒක business එක කරගෙන යන්නේ. හරි. business එක කිසිම වෙලාවක වැහෙන්නේවත් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අර ඕනර්ස්ලා change වෙන එකට තමයි අපි කියන්නේ no continued existence කියලා. කලින් business එක තිබ්බේ මිස්ටර් පෙරේරාට, දැන් business එක තියෙන්නේ මිස්ටර් අමල්ට legally මෙයාලා දෙන්න දෙන්නෙක්. හරි. legally මෙයාලා දෙන්න දෙන්නෙක්. මිස්ටර් පෙරේරා, මිස්ටර් අමල්. දැන් එක්කෙනෙක් කරපු business එක ඔන්න දැන් තව කෙනෙක් කරනවා. හරි. මේ කලින් මිස්ටර් පෙරේරා කරපු business එක. හරි.
දැන් ලීගලි පුතේ ලීගල් ඇක්ටිවිටීස් වලදී බලන්නේ මේ තියෙන්නේ මිස්ටර් පෙරේරාගේ බිස්නස් එක. මේ තියෙන්නේ මිස්ටර් අමල්ගේ බිස්නස් එක. මේ බිස්නස් දෙක මේ බිස්නස් එක දෙකක් හැටියට තමයි එතකොට ගන්නෙ. ඕනගේ නමින් ඉන්නේ බලන්නේ හැම බිස්නස් එකක්ම. හරි. ඕනගේ නමින් ඉන්නේ බලන්නේ බිස්නස් එකක්ම. හරි. දැන් අපි දැන් මෙහෙම අපි හිතමු. ඊට පස්සේ මිස්ටර් අමල් මේ බිස්නස් එක වෙන කෙනෙක්ට විකුණනවා. බිස්නස් එක දෙනවා. මේ මට මේක කරගෙන යන්න බෑ. මේ තාත්තා කරපු විදිහට මට කරන්න බෑ කියලා මම විකුණනවා. හරි. එතකොට මේ ඔන්න වෙන කෙනෙක්ට මේක විකුණනවා. හරි. ඒත් මේ බිස්නස් එකම තමයි. මේ බිස්නස් එක කොහෙලාකවත් නතර වෙන්නේ නැහැ. වෙන කෙනෙක්ට දෙන්න. අපි හිතමු මිස්ටර් සිල්වා. දැන් කලින් බිස්නස් එක මේ බිස්නස් එක එකක්. මේ බිස්නස් එක තව එකක්. මේ බිස්නස් එක තව එකක්. ලීගලි පුතේ මේක බිස්නසස් තුනක්. එකක් නෙවෙයි. ඇයි? ඕනර්ස්ලා 3 දෙනෙක් ඉන්නේ. සෝල් ප්‍රොපර්ටිෂිප් එක ලීගල් පර්සනැලිටි එක තියෙන්නේ ඕනගේ නේම් එකට. ඒ හින්දා ඕනර්ස්ලා 3 දෙනෙක් හැටියට 3 දෙනෙක්ගේ බිස්නස් තුනක් හැටියට තමයි මේ බිස්නසස් ටික දකින්නේ ලීගලි. ඒකයි ඔය කියන්නේ no continued existence කියලා. නැතුව මේ බිස්නස් එක නැති වෙන එකට නෙවෙයි. ගොඩක් අය හිතනවා දැන් ඒක අහපු ගමන් ඔලුවට යන්නේ no continued existence කියපු ගමන් ඔලුවට යන්නේ ඇත්තටම බිස්නස් එක නම් ටිකක් කල් යද්දි නවතිනවා කියන එක. නවතින්නේ නැහැ. නවතිනවා කියන එක නෙවෙයි ඔය කියන්නේ. ඕනර්ස්ලා චේන්ජ් වෙනවා. අන්න ඒකයි. පාර්ට්නර්ෂිප් එකකත් එහෙමයි. හරි. එතකොට සෝල් ප්‍රොපර්ටිෂිප් වල පාර්ට්නර්ෂිප් වල පුතේ no continued existence කියලා තිබ්බට මොකද්ද ඉන්කෝපරේටඩ් කම්පැනිස් වල එහෙම නැහැ. හරි. continued existence එකක් තියෙනවා. හරි. හොඳයි. එතකොට third one limited liability. liability එක limited මොන මේ organizations වලද? limited liability එකක් තියෙන්නේ මොනවටද? මට ඒක නිකන් කියන්න. අපි ඒක ලියන්න ඕනේ. legal personality එකක් තියෙන්නේ මොන business organizations වලටද? අපි බලමු answers. legal personality එකක් තියෙන්නේ incorporated companies වලට. yes, incorporated companies වලට පුතේ legal personality එකක් තියෙනවා. හරි. incorporated companies වලට legal personality එකක් තියෙනවා. cooperative societies වලටත් තියෙනවා. very good. sorry, limited liability. limited liability. cooperative societies වලට ඊට පස්සේ මේ incorporated companies වලට ඒ දෙකට limited liability එකක් තියෙනවා. unlimited liabilities මොකටද තියෙන්නේ? unlimited liability. sole proprietorship. yes. partnership. very good. sole proprietorships වලට partnerships වලට තියෙන්නේ unlimited liability එකක්. unlimited liability එකක්. ඒක මතක තියාගන්න. හරි. එතකොට ඒ තුනම හැම බිස්නස් එකකටම කොමන් නැහැ පුතේ. හරි. හැබැයි 21 වලට ලාස්ට් ආන්සර් එක තමයි එන්නේ. හරි. අන්තිම ආන්සර් එක ඩිපාර්ට්මන්ට්ස් වලට මෙහෙමයි. ඩිපාර්ට්මන්ට්ස් වලට පුතේ ඇත්තටම කිව්වොත් මේ දැන් ලිමිටඩ් ලයබිලිටි එක දැන් ගවර්න්මන්ට් එකෙන්නේ කන්ට්‍රෝල් කරන්නේ. ඩිපාර්ට්මන්ට්ස් කියන එක ගවර්න්මන්ට් එකෙන්නේ කන්ට්‍රෝල් කරන්නේ. ඒතර ඩිපාර්ට්මන්ට් එකක මොකක් හරි ඇක්ටිවිටි එකක් ගැන ගවර්න්මන්ට් එකනේ ඕන. ගවර්න්මන්ට් එක අනිවාර්යෙන්ම ලයබල් වෙනවා. අන්ලිමිටඩ් ලයබිලිටි එකක් තියෙන ගවර්න්මන්ට් එකට ඩිපාර්ට්මන්ට්ස් ගැන. හරි. ඩිපාර්ට්මන්ට්ස් ගැන ගවර්න්මන්ට් එකට තියෙන්නේ අන්ලිමිටඩ් ලයබිලිටි එකක්. ඒක මතක තියාගන්න. හරි. මේකට ආන්සර් එක වෙන්නේ ඔබ්ජෙක්ටිව්. මොකද හැම බිස්නස් එකකටම ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. ප්‍රොෆිට් මෝටිව්, නන් ප්‍රොෆිට් මෝටිව් අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. ඔබ්ජෙක්ටිව් එක චේන්ජ් වෙන්න පුළුවන්. හැබැයි ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. හරි. 22 Padmasiri Disanayaka conduct a business under the name of Padmasiri Grocery. Hari. Another question එක. Select the correct statement with regard to the business. With regard to the business. හරි අපි බලමු. දැන් Padmasiri Disanayaka කියලා කියන්නේ පුතේ එයාගේ full name එක. හැබැයි එයා business එක පටන් අරගෙන තියෙන්නේ full name එකකින් නෙවෙයි. පටන් අරන් තියෙන්නේ Padmasiri Grocery කියලා. ඇත්තටම කිව්වොත් ඉතින් full names වලින් ඉතින් business පටන් ගන්න නෑ නේද? දැන් නිකන් හිතන්න අපි හිතමු රත්නායක මුදියන්සේලාගේ සහන් රත්නායක මුදියන්සේලාගේ සහන් රත්නායක ස්ටෝර්ස් කියලා පටන් ගන්න නෑනේ. එහෙම පටන් ගන්න නෑ. හරි. එතකොට දැන් එහෙම පුළුවන් පටන් ගන්න එහෙම ඉෂුව එකක් නෑ.
පටන් ගන්න අඩුයි එහෙම. හරි. ඊළඟට මෙතනදී කියනෝනේ දැන් පద్මසිරි දිසානායක පద్මසිරි ග්‍රොසරි කියලා තමයි පටන් ගන්න. පද්මසිරි දිසානායක පද්මසිරි දිසානායක පද්මසිරි ග්‍රොසරි කියලා පටන් ගන්න. දැන් මෙයාගේ ෆුල් නේම් එක නෙවෙයි පුතේ. මෙයාගේ ෆුල් නේම් එක නෙවෙයි හින්දා අපි බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා. Select the correct statement with regard to the business. හරි ආන්සර් එක ගන්න බලන්න. This business is a partnership. No, partnership එකක් කියලා කියන්න බෑ අපිට. partnership එකක් කියන්න බෑනේ නේ. මේක partnership එකක් නෙවෙයි. හරි. මොකද දෙන්නෙක් ඉන්න ඕනේ partnership එකක් නම්. හරි. මතක තියාගන්න. හරි ඊට පස්සේ second one registration of this business is compulsory. Yes. Yes. second one එක තමයි answer එක වෙන්නේ. හරි. දැන් මෙහෙමයි. sole proprietorship එකක් ගැන අපි discuss කරද්දී පුතේ කියනවා මේ මේ registration එක compulsory නැහැ කියලා. compulsory නැහැ කියලා කියන්නේ ඕනගේ full name එකෙන් පටන් ගත්තොත් විතරයි. හරි. හරි. හොඳයි. ඉතින් මේ අර ඕනගේ full name එකෙන් පටන් ගත්තොත් විතරයි ඒක compulsory නැත්තේ. දැන් ඕනගේ full name එකෙන් පටන් ගත්තත් register කරන්න පුළුවන්. එහෙම issue එකක් නැහැ. හරි. එහෙම issue එකක් නැහැ. මතක තියාගන්න. හැබැයි ඕනගේ full name එකෙන් පටන් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම මේක register කරන්න ඕනේ. register කරන්න ඕනේ. අපි register කරන්න කොහාටද යන්නේ? මතකද? කොහාටද යන්නේ register කරන්න? business name එක register කරන්න කොහාටද පුතේ යන්නේ? කොහාටද යන්නේ? Yes, divisional secretarial office. divisional secretariat office එකට තමයි අපි යන්නේ. හරි? මට මේක කියන්න. දැන් business name registration එකට හරි liable person කවුද? liable person කවුද? කවුද liable වෙන්නේ? මේ business registration process එකට liable වෙන්නේ කවුද? නෑ ග්‍රාම නිලධාරී නෙවෙයි. කවුද? divisional secretary නෙවෙයි. දැන් අපි divisional secretarial office එකට තමයි යන්නේ. හැබැයි divisional secretary නෙමෙයි පුතේ මේකට liable වෙන්නේ. කවුද liable වෙන්නේ? ඕනත් නෙවෙයි, PHIත් නෙවෙයි. registrar of the provincial council. registrar of provincial council. එයා තමයි liable වෙන person. හරි? මතක president ගෝඨාභය රාජපක්ෂද? මේ හරි මතක තියාගන්න. හරි පුතේ මේ කලින් අපි කතා කරපු දේවල් වල මොකක් හරි ඒ කියන්නේ ආන්සර් එකක් වලට දැනගන්න ඕන මට පොඩ්ඩක් WhatsApp දාලා තියන්න. හරි? මම අනිවාර්යයෙන්ම ඒක කියලා දෙනවා. හරි? මෙසේජ් එකක් දාලා තියන්න මොකක් හරි මම ආන්සර් එකක් දුන්නේ නැති වුණොත් එහෙනම් මොකද questions ගොඩාක් එනවා. මට ආන්සර් එකක් මම දුන්නේ නැති වුණොත් මට අනිවාර්යයෙන්ම WhatsApp දාලා තියන්න මම ඒකට ආන්සර් එක එවනවා. හරි? හෙට හරි අනිද්දා හරි අනිවාර්යෙන් එවනවා. එතකොට මේ මම කිව්වා වගේ පුතේ registration of this business is compulsory. හරි registration of this business is compulsory. මොකද business name එක පටන් ගන්නෙ ඕනගේ full name එකෙන් නෙවෙයි. අන්න ඒකයි. ඒ හින්දා. හරි? හොඳයි. second one is answer. හරි. fourth one. මම කිව්වේ liable person වෙන්නේ registrar of provincial council. registrar of provincial council. registrar of provincial council. 23. What is the benefit gained from registering the business organization? Continuous existence, increase of profitability, relief from debts. එහෙම වෙනවා නම් හැමෝම register කරයි නේ. relief from debts. හරි? ඒක වෙන්නේ නැහැ. ඒක කොහොමත් වෙන්නේ නැහැ. හරි? provided recognition. හරි. continuous existence එකක් හැදෙන්නෙත් නැහැ පුතේ. මතක තියාගන්න. හරි? ඇත්තටම කිව්වොත් දැන් first one එකේ එන්නේ නැහැ. මොකද sole proprietorship වලට partnership වලට continuous existence එකක් නැහැනේ. ඒ හින්දා කොහොමත් ඒක එන්නේ නැහැ. continuous existence කියන එක එන්නේ නැහැ. හරි? ඒක answer එකක් නෙමෙයි. third one එක නිකන් ඒක විහිළුවක්. ඒක answer එකක් නෙමෙයි. කොහොමද මේ register කරා කියලා මේ loans වලින් relief වෙනවා නියමයි. මරු. ඉතින් ඊට පස්සේ මේ අපි answer එකට ගත්තොත් increase of profitability. නෑ. ඒක වෙන්නේ නැහැ. profitability එක මේට පුතේ registration එක මේ වෙන්නේ නැහැ. ඒක ඔය indirectly මොකක් හරි එකක් ඇවිල්ලා දැන්
normally government institutions වලින් normally පුතේ මොන හරි orders ඒ වගේ දෙන්නේ business registration එක තියෙන කට්ටියට. ඒක වෙනම දෙයක්. ඒක direct එකක් නෙවෙයි. ඒක indirect මේ benefit එකක්. හරි. ඒ වුණාට මෙතනින් answer එක වෙන්නේ fourth one. හරි. answer එක fourth one provided recognition එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් ඒ business එකේ name එක මේ name එකෙන් recognition එකක් තියෙනවා business එකට. අන්න දැන් ඔය සමහර ඒවායේ නම කියපු ගමන්ම දන්නවනේ business එක මෙන්න මේක කියන එක. හරි. අනිත් අපිට ownership එක ගැන කතා කරන්නත් පුළුවන් පුතේ. business එකේ ownership එක අනිවාර්යයෙන්ම මේ BR එකෙන් පෙන්නනවා. හරි. BR එකෙන් අනිවාර්යයෙන්ම මේ පෙන්නනවා ownership එක. business එකේ ownership එක BR එකෙන් පෙන්නනවා. ඔය business registration certificate එකක් දැකලා තියෙනවද? business registration certificate එකක් දැකලා තියෙනවද? මම ෆොටෝ එකක් දාන්නම්. දැන් නෙවෙයි ඊළඟ දවසේ මේ ඒ කියන්නේ BR එකේ පුතේ කියන්නේ business registration එක වල දකින්න ඇති ඔය තියෙන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයයි කියලා ඔන්න business එකේ name එක. හරි. business එකේ name එක තියෙනවා. ඊට පස්සේ ඒ business එක කාටද අයිති? ඕනගේ name එක වෙනම තියෙනවා. හරි. ඒ ටික තියෙනවා. ඒ details ටික තියෙනවා. කවද්ද මේක register කරේ කියලා තියෙනවා. කොහෙන්ද register කරේ කියලා තියෙනවා. certificate එකක් තියෙන්නේ. හරි. yes registration number very good registration number ඒක තියෙනවා. හරි. හොඳයි මේ third one එක ගැන මගෙන් අහලා තිබ්බා. third answer එක පුතේ relief from debts. debts වලින් නිදහස් කරනවා. ණය වලින් නිදහස් කරනවා. ඒක වෙන්නේ නැහැ නේ. හරි. ඒකයි ඒක. මම ඒක ඩිස්කස් කරෙත් නැත්තේ ඒකයි. ණය වලින් නිදහස් කරන්නේ නැහැ business name එක register කරොත් නියමයි එහෙමනම්. හරි. හැමෝම register කරගනි අර කිව්වා වගේ. හරි. අනිත් එක ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන දෙයක් තමයි මම ඒක චුට්ටක් කියන්නම් පුතේ. මේ business registration එකේ benefit එකක් කියලා හිතනවා ගොඩක් අය legal personality එකක් හම්බ වෙනවා කියන එක. මතක තියාගන්න sole proprietorships වලටයි. හරි. sole property හරි. ගෙවල් register කරන්න බෑ මේ මොකක් කියලාද register කරන්නේ. හරි. මේ sole proprietorships වලටයි partnerships වලටයි මොනවා කරත් legal personality එකක් නැහැ. හරි. business name එක register කරා කියලා legal personality එකක් එන්නේ නැහැ sole proprietorship වලටයි partnership වලටයි. ගොඩක් අය ඕක වැරදියට කියනවා. කෙලින්ම මේ business registration එකේ benefit එකක් කියපු ගමන්ම කියන්නේ we can obtain legal personality to the business කියලා. හරි. legal personality එකක් එන්නේ නැහැ පුතේ මොනවා වුණා. මතක තියාගන්න. හරි. අන්න very good. ඔය මම කියන්න තිරි. හරි. මොන මට මැසේජ් එකක් තියෙනවා මේ කියන්නේ මෙහෙමයි පුතේ දැන් අනිවාර්යයෙන්ම business name එක register කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ business name එක වෙන කෙනෙක්ට use කරන්න බෑ. ලංකාවෙම නෙවෙයි අපි ඒක අර provincial council එකේ තියෙන ඒ සීමාවේ අනිවාර්යයෙන්ම කොයි වෙලාවකවත් පුතේ මේ මතක තියාගන්න ඒ කියන්නේ ඒ නමින් වෙන business එකක් start කරන්න බෑ. හරි. එක නමකින් එකයි තියෙන්න ඕනේ. මේ නමින් වෙන business එකක් register කරන්න බෑ. හරි. මතක තියාගන්න. ඒක හොඳයි. ඊළඟට legal personality එකක් පුතේ sole proprietorship එකකටයි partnership එකකටයි ඒක legally ඒ කට්ටියට legal personality එකක් නෑ. ඒක හදාගන්න බෑ. හරි. මතක තියාගන්න. sole proprietorships වලටයි partnerships වලටයි legal personality එකක් හදාගන්න කියලා විදියක් නෑ. හරි. හැබැයි companies වලට ඒක අපි කියනවා ඒක incorporated company. ඒක ඒ කියන්නේ corporate ඒ කියන්නේ ඒක තියෙනවා register කරන්න. company එකක් register කරන් පස්සේ ඒකට legal personality එක හම්බ වෙනවා. sole proprietorship වලට partnership වලට මොනවා කරත් legal personality එක හම්බ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. එතකොට question number 23 වලට answer එක fourth one. answer එක fourth one. 24. 24. In the comparison with other business organization which can collect large amount of capital. Which can collect large amount of capital. දැන් මේක නම් ටිකක් ලේසි. මොකක්ද ඔයාලගේ answer එක? Yes. ඔව්.
answer number 4 ආවා, answer number 3 ආවා, answer number 1 ආවා. answers එන වෙලාවේ questions ඇහුවොත් නම් පුතේ answers questions මට බලා ගන්න විදියක් නැහැ. හරි. අපි බලමු. හරි මෙතන පුතේ දැන් which can collect large amount of capital. sole proprietorships වලට මොනවා වුණත් ඒ කියන්නේ capital හැටියට පුතේ capital introduction කරන්න වෙන්නේ owner ට. හරි. owner ට එයාගේ තියෙන cash ටික හරි නැත්නම් he can obtain a bank loan. හරි. bank loan එකකින් හරි එයාගේ තියෙන cash හරි තමයි අපිට use කරන්න පුළුවන් sole proprietorship එකක. sole proprietorship එකකදී use කරන්න පුළුවන් ඒක විතරයි. හරි. partnership එකක දැන් මෙතන ඇත්තටම මෙතන තියෙන ඒ වගේ නම් පුතේ දැන් cooperative තමන් යන්නකෝ ඊළඟ එකට partnerships sole proprietorships වලට වඩා වැඩිපුර. අපි ඒක පොඩ්ඩක් ලියමු බෝඩ් එකේ. sole proprietorships වලට වඩා ටිකක් වැඩියෙන් හරි partnerships වල අනිවාර්යයෙන්ම මේ capital එක collect කරගන්න පුළුවන්. ඇයි? මේක members ලා ගන්න වැඩිනේ. partnership එකකට වඩා capital එක වැඩියෙන් ගන්න පුළුවන් පුතේ sole proprietorship එකට වඩා capital එක වැඩියෙන් ගන්න පුළුවන් partnership එකක. හරි. partnership එකකට වඩා capital එක වැඩියෙන් collect කරගන්න පුළුවන්. මොකද්ද? capital එක වැඩියෙන් collect කරගන්න පුළුවන් company එකකට. ඇයි? company එකකට පුළුවන් මොකද්ද? shares issue කරන්න පුතේ. shares issue කරන්න පුළුවන්. company එකකට පුළුවන් shares issue කරන්න. හැබැයි මතක තියාගන්න හැම company එකකටම පුතේ shares issue කරන්න බෑ. හරි. ඔයාලා O levels වලදී ඉගෙන ගන්න ඔය incorporated companies කියලා මේ common name එක. හරි. incorporated companies කියන එක classify කරන්න පුළුවන්. ඒ කියන්නේ categories තියෙනවා ගොඩක්. හරි. ඒකෙන් ඔයාලා නිකන් මතක තියාගන්න පුතේ මේ PLC companies වලට තමයි public limited companies. PLC companies වලට තමයි share market එකේ shares issue කරන්න පුළුවන්. share market එකේ shares issue කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ PLC companies වලට විතරයි. පොඩ්ඩක් බලන්නකෝ ඒ කියන්නේ ඔය සම්පත් බැංක එකත් PLC. සම්පත් බැංක PLC. හරි. ඊට commercial bank PLC. තමුණොද? PLC companies. Softlogic PLC. හරි. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා පුතේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් PLC නේ PLC yes හරි ඒ වගේ මේ ගොඩක් තියෙනවා PLC companies yes singer very good Pan Asia Bank හරි ධම්මික පෙරේරාගේ ඒ ටික හරි ඉතින් අන්න ඒ වගේ PLC අන්තිමට නමේ අන්තිමට PLC කියන කෙනව නම් ඒ companies වලට තමයි shares issue කරන්න පුළුවන් shares issue කරන්න පුළුවන් අනිවාර්යයෙන් Microsoft එක ලංකාවේ නෙවෙයි මට ඒක ගැන අයිඩියා එකක් නැහැ. Microsoft එක කොහොමද කියලා අපි චුට්ටක් බලමු සර්ච් කරලා. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලමු. හරි. හොඳයි. ඉතින් ඒ විදිහට මතක තියාගන්න දැන් cooperative societies වල දැන් කාට හරි කවුරු හරි හිතනවා ඉතින් මම third answer එක discuss කරේ නැහැ කියලා. හරි. third answer එක මේ discuss කරේ නැහැනේ cooperative societies කියන එක cooperative societies වලත් පුතේ ගොඩක් අඩුවෙන් තමයි capital එක collect වෙන්නේ. මොකද membership fee එක තමයි cooperative societies වල capital එක වෙන්නේ. හරි. capital එක වෙන්නේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ cooperative societies වල capital එක වෙන්නේ membership fee එක. membership fee එක තමයි capital එක වෙන්නේ. ඒ හින්දා membership fee එක ගොඩක් වෙලාවට එන්නේ පුතේ 100 rupees. හරි. තව එක එක charges ගන්නවා. හරි. yes subscription fee එක නැත්නම් membership fee එක. හරි. ගොඩක් වෙලාවට 100 rupees තමයි පුතේ membership fee එක වෙන්නේ. හරි. membership fee එක වෙන්නේ ඔය එක එක cooperative societies වලින් societies වලට එක එක ගණන් ගන්නවා. 100 තමයි ඒ කට්ටියගේ තියෙන fix. ඒ කියන්නේ ඔකට අපි කියනවා මේ cooperative societies වලත් පුතේ තියෙනවා shares. හරි. cooperative societies වලත් මේ shares නෙවෙයි company වලින් issue කරන මේ share market එක issue කරන shares නෙවෙයි. cooperative societies වලත් shares තියෙනවා. ඒ එක share එකක් purchase කරන්න ඕනේ. මේ මම ළඟදී ගිහිල්ලා එක cooperative society එකක membership එක ගත්තා. හරි. මට ගියා රුපියල් මම හිතන්නේ 2500 හරි 3000 හරි ඒ membership fee එකක් ගත්තා. ඒකෙන් එක ඒ කියන්නේ
100 rupees ඇවිල්ලා එක මේ share එකක් ගන්න ඕනේ. හරි ඒ කියන්නේ එක share එකක් purchase කරන්න ඕනේ අනිත් ඒවා එයාලගේ වෙන වෙන එක charges. හරි එක charges. ඒ කියන්නේ ඔක 100 rupees තමයි මේ පුතේ share එකක price එක. මතක තියාගන්න. ඒ කියන්නේ හැම cooperative society එකකම 100 rupees තමයි පුතේ එක share එකක ගාන. එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්. හරි හොඳයි. එතකොට අනිත් ඒවා එක charges නා. cooperative societies වලින් ownerට advantages මොනවද කියලා අහනවා. ඒ කියන්නේ ownerට කියන්නේ දැන් මෙහෙමනේ දැන් මම ඇත්තටම මේ කුරුණෑගල තියෙනවා පුතේ කුරුණෑගල ඉන්න කට්ටිය දන්නවා cooperative hospital එකක් තියෙනවා. cooperative hospital කියලා private hospital එකක් තියෙනවා. දැන් ඕකේ තමයි මම membership fee එක ගත්තේ. එතකොට දැන් එතනදී member කෙනෙක්ට එතනින් ඒ කියන්නේ hospital එකෙන් එක advantages තියෙනවා. ඔය මේ normally අපි ගත්තොත් අපි හිතමු මොකක් හරි කියන්නේ මෙඩිසින් මේ කියන්නේ බෙහෙත් වලට මෙඩිසින්ස් වලට එතකොට මොන හරි ඔපරේෂන් එකක් කරනවා නම් ඒකෙන් ඩිස්කවුන්ට් එකක් ඒ කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක් නේ ඒකෙන් ඩිස්කවුන්ට් එකක් එනවා channel in වලින් ඩිස්කවුන්ට් එකක් එනවා අර එහෙම ඩිස්කවුන්ට්ස් එනවා ඒවා තමයි තියෙන මේ ඇඩ්වාන්ටේජස් හරි නිකන් membership fee එක ගත්තා ගිහිල්ලා හරි මේ දවස්වල ටිකක් ඕනෙත් වෙනවනේ හරි හොඳයි එතකොට මෙතන ආන්සර් එක වෙන්නේ 24 වලට පුතේ ආන්සර් එක වෙන්නේ fourth one incorporated companies ඒකෙන් තමයි වැඩිපුරම shares ඒ කියන්නේ වැඩිපුරම capital එකක් collect කරගන්න පුළුවන් වෙන්නේ incorporated companies වලට හරි 25 the private sector profit motive business organization are private sector profit motive business organizations are මොකක්ද ආන්සර් එක private sector profit motive business organizations are cooperative societies මතක තියාගන්න cooperative societies ඇවිල්ලා පුතේ private sector societies කියන එකත් ඇවිල්ලා private sector හරි හැබැයි දෙකම non profit motive businesses හරි ඊට පස්සේ second one state corporations and departments හරි state corporations and departments ඒ state corporations කියලා කියන්නේ private නෙමෙයි public departments කියලා කියන්නේ public third one incorporated companies කියලා කියන්නේ private partnership කියලා කියන්නේ private දෙකම profit motive business හරි දැන් මේක societies එන්නේ නැහැ ඒක non profit ඉඳ. එතකොට 25 වලට answer එක third one තුන්වෙනි එක answer එක පුතේ හරි 26 ඒ පේපර් එකේ ටිකක් accounting part එක පොඩ්ඩක් අඩුයි පුතේ accounting part එක අඩුයි 26 in legal activities head of the department in which organization should appear in front of the law using his designation ඔන්න හොඳ question එකක් අපි කලින් discuss කරපු මේ question එකක අපි කතා කරා ඔය part එක මොකක්ද answer එක ඔකට එන්නේ head of the department මොකේද yes departments වල පුතේ departments ඒක නම් අපි ගොඩක් වෙලා කතා කරපු එකක් ඉඳන් මම ඒක කතා කරන්නේ departments වල තමයි head of the department අනිවාර්යයෙන්ම එයා තමයි හැම legal activity එකකටම යන්නේ legal හැම activity එකකටම යන්නේ එයා හරි ඊළඟට 27 what is the following is a private sector not for profit business organizations when classifying the business on objective හරි අපි බලමු what is the following is a private sector not for profit organization when classifying the business on objective හරි අපි බලමු not for profit organization එකක් හැබැයි private වෙන්න ඕන මොකක්ද answer එක පුතේ private sector not for profit organization එකක් yes දැන් public limited companies කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව PLC companies ඒක ඇවිල්ලා profit organization එකක් second one එක තමයි answer එක cooperative societies
හරි මොකද cooperative societies කියලා කියන්නේ පුතේ private sector organisation එකක්. අපි දැන් ගොඩක් දවස් ඉඳලා ඒක ඩිස්කස් කරා මතක ඇති. cooperative societies කියලා කියන්නේ private sector organisation එකක්. සමූපකාර. ඒක private. හරි ගොඩක් අය හිතනවානේ ඔක මේ state කියලා. government කියලා නෑ. ඒක private මේ organisation එකක්. එතකොට ඒක අනිවාර්යයෙන්ම not for profit organisation එකක්. පුතේ මොකක්ද එතකොට දැන් ඒක මේ private sector organisation එකක් තමයි. හැබැයි මේ not for profit business organization කියන්නේ මොකක්ද එතකොට එයාලගේ objective එක? cooperative society එකක මොකක්ද objective එක? මොකක්ද? දාන්න බලන්න messages. social welfare. social welfare කියන එකත් හරි. හරි. ඔකට ගොඩක්ම හොඳ ආන්සර් එක වෙන්නේ members welfare. හරි. members ලට තමයි එයාලගේ වැඩිපුරම මේකක් තියෙන්නේ. හරි. selling goods at a fair price කියන එක ඒක ගන්න පුළුවන්. ඒක එයාලගේ ඊළඟ objective. ඒ කියන්නේ main objective එක වෙන්නේ පුතේ members welfare. හරි. members ලට තමයි එයාලා වැඩිපුරම සලකන්නේ. එහෙම දෙයක් තියෙනවා. හරි. එහෙම දෙයක් තියෙනවා අනිවාර්යයෙන්. මොකද ඇත්තටම මේ බිස්නස් එකක් ඒ කියන්නේ ඔය බිස්නස් එක හැදෙන්නේ 10 දෙනෙක්කින්. මිනිමම් 10 දෙනෙක් ඉන්න ඕනේ. හරි. මෙම්බර්ස්ලා ගැන තමයි හැම වෙලාවෙම එයාලා බලන්නේ. මෙම්බර්ස් වෙල්ෆෙයාර් එක තමයි අනිවාර්යයෙන්ම කෝපරේටිව් සොසයිටි එකක තියෙන මේන් ඔබ්ජෙක්ටිව් එක. හරි. ඒතකොට ක්වෙස්චන් නම්බර් 27 වලට ආන්සර් එක second one. හරි. 28. If everyone who expects a job in a country will receive suitable jobs, then it is known as මොකද්ද? If everyone who expects a job in a country will receive suitable jobs, then it is known as yes. Employment, unemployment, underemployment, full employment. Answer full employment. හරි. මම මෙහෙම දෙයක් අහන්න. general knowledge එකක් හරි. දැන් මෙහෙමයි. පුතේ 100% full employment එකක් ගන්න පුළුවන්ද? රටකට 100% ගන්න පුළුවන්ද full employment එක? expect කරන විදියට මේ විදියටම jobs තියෙන මොකක් රටක් තියෙනවා නම් ඒත් කිව්වට කමකුත් නැහැ. හරි. yes can't. බෑ. full ඒ කියන්නේ 100% full employment එකක් ගන්න බෑ. හරි. නෑ අපි දැන් මෙහෙමයි. no because of children's කියලා දාලා තියෙනවා නෑ. ඒක නෙවෙයි reason එක. හරි. ඒක නෙවෙයි reason එක. normally පුතේ අපි මේ පොඩක් ඉන්න හරි අපි මේ normally මෙන්න මේ දෙයක් කියනවා labor force කියලා. හරි. ඒ කියන්නේ මොකක් හරි country එකක අපි labor force එකක් කියලා තියෙනවා නේ. all are not educated enough. yes. ඒ ටික හරි. මෙන්න මේ වගේ reasons එන්න පුළුවන්. ඔයාලා ඇත්තටම හොඳයි. එක reasons දානවා. එහෙම තමයි ඉන්න ඕනේ. හරි බලන්න ඕනේ මේක හරිද මේක හරිද කියලා බලන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. හරි. ඒවා වැරදුනත් හරි වුණත් ආන්සර් එක දෙන එක ගොඩක් වටිනවා. ඒ හින්දා හොඳයි. හරි. ගොඩක් අය මම දැක්ක මෙසේජස් දානවා එක රීසන්ස් කියලා ලේබර් දැන් හරි ලේබර් ෆෝස් එක කියලා කියන්නේ පුතේ ශ්‍රී ලංකාවල නම් හරි ශ්‍රී ලංකාවල නම් ලේබර් ෆෝස් එක කියලා කියන්නේ between 16 and 60 people හරි අවුරුදු 16ත් 60ත් අතර ලංකාවේ ඉන්න කට්ටිය තමයි අපි ලේබර් ෆෝස් එක කියලා ගන්නෙ ශ්‍රී ලංකාවල හරි අවුරුදු 16ට අඩු කට්ටිය අපි ලේබර් ෆෝස් එක කියලා ගන්නෙ නැහැ හරි ලේබර් ෆෝස් එකට ගන්නේ නැහැ අවුරුදු 16න් අඩු කට්ටිය අවුරුදු 60ට වැඩි කට්ටිය ලේබර් ෆෝස් එකට අයිති වෙන්නේ නැහැ. හරි මෙන්න මේ ලේබර් ෆෝස් එකෙන් අනිත් එක දැන් මෙන්න මෙහෙමයි. හරි දැන් මෙන්න ඔයාලට ජොබ්ස් වලට යන්න පුළුවන් ඉෂුව එකක් නැහැ. හරිද? යන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ඒක ඉෂුව එකක් නෑ. ඒ වුණාට මේ normally ඉතින් අපි education පැත්ත වැඩියෙන් බලනවානේ. හරි? ඉතින් කොහොම හරි මෙන්න මේකයි. දැන් මේ ජොබ්ස් වලට යන්න පටන් ගන්න එපා.
හරි හොඳයි. දැන් මෙහෙමයි. ඔයාලා හිතන්න දැන් මේක ඇතුලේ ඉන්නවනේ පුතේ එක එක දැන් අපි හිතමු එක එක දැන් වැඩක් කරගන්න බැරි කට්ටිය. හරි. ඒ කියන්නේ අත් කකුල් කැඩිලා හරි මොනවා හරි එහෙම ඩිසේබල්ස් කට්ටිය ඉන්නවනම් ඒ කට්ටිය. හරි. ඊට පස්සේ මේ රිලීජියස් පාටි එකක් ඉන්නවනම් අපි හිතමු හාමුදුරුවරු හරි නැත්නම් මේ බ්‍රදර්ස්ලා හරි කවුරු හරි ඉන්නවනම් ඒ කට්ටිය අයින් කරනවා. මේ ලේබර් ෆෝස් එකේ ඒ කට්ටිය නෑ. හරි. ලේබර් ෆෝස් එකේ ඒ කට්ටිය නෑ. එහෙම නැත්නම් දැන් අපි හිතමු A levels කට්ටිය ලේබර් ෆෝස් එකේ නෑ. A levels කරන කට්ටිය අපි දිගටම এডুকেෂන් වල ඉන්න කට්ටිය ලේබර් ෆෝස් එකට ගන්න නෑ. හරි. ජොබ් එකක් එක්ස්පෙක්ට් කරන මෙන්න මේ 16ත් 60ත් අතර කට්ටිය තමයි අපි ලේබර් ෆෝස් එක කියලා ගන්න. මෙන්න මේ ලේබර් ෆෝස් එකෙන් අර ජොබ් එක එක්ස්පෙක්ට් කරන විදියටම ජොබ් එකක් හම්බ වෙනවා නම් තමයි අපි ෆුල් එම්ප්ලොයිමන්ට් එකක් කියලා කියන්නේ. හැබැයි දැන් සමහරු ඉන්න පුළුවන් දැන් හිතන්න මේ හොඳ ඒ කියන්නේ හොඳ මේ එම්ප්ලොයි කෙනෙක්. අපි හිතමු ඩිරෙක්ටර් කෙනෙක්. මොකක් හරි කම්පැනි එකක ලොකු ඩිරෙක්ටර් කෙනෙක්. දැන් මේ වෙද්දි දැන් අපි මේ වෙද්දි ලේබර් ෆෝස් එක අපි කැල්කියුලේට් කරනවා නම් නැත්නම් ෆුල් එම්ප්ලොයිමන්ට් එක කැල්කියුලේට් කරනවා නම් ඔන්න මේ වෙද්දි ඒ ඩිරෙක්ටර්ට අපි හිතමු හොඳ ඩිරෙක්ටර් කෙනෙක් මොකක් හරි කම්පැනි එකක එයා ඒ කම්පැනි එකෙන් අයින් වෙලා දැන් වෙන කම්පැනි එකකට යන්න බලාගෙන ඉන්නවා. දැන් අනිත් කම්පැනි එකෙන් තාම ගත්තේ නෑ යාව. හරි. අන්න ඒ වගේ රීසන්ස් හින්දා පුතේ මේ වෙලාවේදී එම්ප්ලොයිමන්ට් ඒ කියන්නේ මේ වෙලාවේදී එම්ප්ලොයි කෙනෙක් වෙන්නේ නැතුව නිකන් ඉන්න කට්ටිය ඉන්නවනේ. හරි. අන්න ඒ වගේ ගොඩක් අය ඉන්නවා. දැන් එක ජොබ් එකකින් අයින් වෙලා අනිත් ජොබ් එකට යන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. අපි මේක කැල්කියුලේට් කරද්දි. කොයි වෙලාවක හරි දැන් මේ වෙලාවේ වුණත් ඇති. මේ අද දවසේ වුණත් ලංකාවේ ඕන තරම් ඇති කට්ටිය මොකක් හරි ජොබ් එකකින් අයින් වෙලා තව ජොබ් එකකින් එයාලට ඉන්වයිට් කරලා එන්න කියලා ඒ ජොබ් එකට යන්න බලාගෙන තව දවස් සතියක් විතර ගෙදරට මේ වෙලා ඉන්න කට්ටිය මේ වෙද්දි ඕන තරම් ඇති. හරි. අනිවාර්යයෙන්ම. හරි. එතකොට ඒ කට්ටිය පුතේ අනිවාර්යයෙන්ම දැන් ඒ කට්ටිය මෙන්න මේ ෆුල් එම්ප්ලොයිමන්ට් කියන එකට එන්නේ නැහැ. හරි. ෆුල් එම්ප්ලොයිමන්ට් කියන එකට අනිවාර්යෙන් අහු වෙන්නේ නැහැ. හරි. එතකොට මම ඒකයි කිව්වේ 100% ෆුල් එම්ප්ලොයිමන්ට් එකක් පුතේ කොයි වෙලාවකවත් කිසිම රටක තියෙන්නේ නැහැ. හරි. අපි ෆුල් එම්ප්ලොයිමන්ට් කියලා කියන්නේ මේක ඔයාලට මේ O levels වලදී කියන්නෙත් නෑ normally. ෆුල් එම්ප්ලොයිමන්ට් කියලා කියන්නේ minimum 95%. හරි. minimum 95% පුතේ අර labor force එකෙන් මෙන්න මේ labor force එකෙන් minimum 95% පුතේ job එකකට enroll වෙලා ඉන්නවනම් expect කරපු විදියටම අන්න ඒක එතකොට තමයි අපි full employment level එකක් කියලා කියන්නේ. හරි. full employment level එකක් කියලා කියන්නේ. හරි. ඒක තමයි දැන් full employment level එකක් නම් මම නම් හිතන්නේ නෑ පුතේ ගොඩක් රටවල් වලට ගන්න අමාරුයි. මොකද expect කරන විදියට ඒ විදියටම jobs හම් වෙන්නේ සෑහෙන අඩුවෙන් පුතේ. හරි ඒක එහෙම තමයි. හරි. මේ ළඟදී ඔය ගැන මම පොඩ්ඩක් කතා කරා. ඒ කියන්නේ දැන් අපි හිතනවානේ අපි කවදා හරි අපි සමහර වෙලාවට අපි මොකක් හරි පාත් එකක් සිලෙක්ට් කරගෙන අපි ඒ පැත්තෙන් යනවා. ගිහිල්ලා සමහර අයට අපි හිතන විදියටම ජොබ්ස් හම් වෙනවා. දැන් මට නම් ඇත්තටම හම්බුණා. හරි. මේ දැන් අකමැති පැත්තකට ගියොත් ඒක ෆුල් එම්ප්ලොයිමන්ට් එකක් වෙන්නේ නෑ ඉතින් ඇත්තටම. දැන් අපි එක්ස්පෙක්ට් කරන ජොබ් එකකට නෙවෙයි අපි යන්නේ වෙන නිකන් මොකක් හරි වෙන පොඩි ජොබ් එකකට. හරි. දැන් මම කියන්නේ කිව්වේ මම පුතේ බැංකින් ගැන පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගත්තා. ලංකාවේ එම්ප්ලොයිමන්ට් ලෙවල් එක මට ඇත්තට මේ දවස්වල නම් කැල්කියුලේෂන්ස් පුතේ බැලුවේ නෑ. normally නැත්තම් මම අපි බලනවා. A level කට්ටියට කියන්න ඕනනේ. බලනවා. මේ දවස්වල ඒක related lessons ආවේ නෑ. හින්දා කිව්වේ නෑ මම බලලා කියන්නම් හරි මතක් කරන්න අනිවාර්යෙන්. මේ එතකොට මම මෙතනදී කියන්න කියපු දේ තමයි ඔව් ඉතින් අනිවාර්යෙන් ටිකක් අඩු ඇති. මොකද ලංකාවේ ගොඩක් වෙලාවට තමන් හිතන විදියම ජොබ්ස් හම්බෙන්නේ ටිකක් අඩුවෙන්. හරි අඩුවෙන්. හරි. ඉතින් අන්න ඒක එහෙම දෙයක් තියෙනවා. මේක මෙෂර් කරන්න පුතේ ඔය එක එක දැන් අපේ තියෙනවානේ මේ දැන් මේ ෆුල් එම්ප්ලොයිමන්ට් ලෙවල් එක මෙෂර් කරන්නේ ගොඩක් වෙලාවට ඔය සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික් ඩිපාර්ට්මන්ට් තියෙනවානේ ජනහා සංඛ්‍යාලය කියන දෙපාර්ට්මන්ට්. ඒකෙන් මේක මෙෂර් කරනවා. මෙහෙමයි හැමෝගෙම බලන්න බෑ. ඇත්තටම හැමෝගෙම බලන්නේ නැහැනේ. දැන් හැමෝගෙම අහන්නේ ඔයා කැමැත්තෙන් දින්නේ එහෙම නෙමෙයි. ඔය තෝරගත්ත මේ කට්ටියගෙන් තෝරගත්ත පොපියුලේෂන් එකකින් තමයි මේක ගන්නෙ. අරගෙන ඒක වැඩි කරලා බලනවා. ඒ ගානේ. හරි. හොඳයි මම කියන්න ගියේ මේ දැන් normally සමහර වෙලාවට ඔයාලට උනත් පුතේ කවදා හරි ඔයාලා මේ අපි කරන ඔයාලා යන්න කැමති පාත් එකෙන් සමහර විට ජොබ්ස් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි.
ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මොකද මම දන්න ගොඩක් මගේ යාළුවෝ ඉන්නවා ඉගෙන ගත්ත වෙනම සයිඩ් එකකින් දැන් ඉන්නේ වෙනම සයිඩ් එකක. හරි. ඔය වෙලාවකට දැන් පෝස්ට් එහෙම ෂෙයා වෙනවා. දැන් ඔයාලගේ අතින් නම් ඒ වගේ පෝස්ට් ෂෙයා වෙන්නේ නැහැ. දැන් අපේ කට්ටිය මට මතකයි දැන් කාලෙන් කාලට එක එක ෂෙයා කරන පෝස්ට් එක එක දේවල් තියෙනවානේ. දැන් මේ වෙද්දි ඔයාලා සාමාන්‍යයෙන් ෂෙයා කරන්නේ මොකක් හරි ඔය මේ හරි. ඉතින් අයිලන්ඩ් හරි හොඳයි. ඉතින් මේ දැන් මොකද එක එක කාලෙන් කාලට ෂෙයා කරන පෝස්ට් තියෙනවා. දැන් මේ වෙද්දි ඔයාලා ෂෙයා කරන පෝස්ට් නෙමෙයි තව ටික දවසකින් ජොබ්ස් එහෙම හොයන්න පටන් ගත්තට පස්සේ එතකොට ෂෙයා කරනවා මෙන්න මේ වගේ පෝස්ට්. හරිද? ඉගෙන ගත්තේ පීනන්න. හරි. හම්බුනේ කාන්තාරයක තමයි ජොබ් එක හම්බෙලා තියෙන්නේ. පීනන්න ඉගෙනගෙන කාන්තාරයක ජොබ් හම්බුණා වගේ. කියලා ඔන්න දැන් අර ස්විමර් කෙනෙක් ඉන්නවා බලාගෙන ඔක්සිජන් ටැංක් එකක් පිටේ එල්ලගෙන කාන්තාරයට වෙලා බලන් ඉන්නවා. අර ඒ වගේ කාලෙන් කාලෙට ෂෙයා කරන පෝස්ට් වෙනස් වෙනවා. දැන් අපේ වයසේ කට්ටිය සාමාන්‍යලාට මේ වෙලාවට ෂෙයා කරන පෝස්ට් වෙන්නේ ටිකක් ලෙවල් එකකින් උඩ පෝස්ට්. හරි. ඔයාලගේ ලෙවල් එකේ කට්ටිය ෂෙයා කරන වෙනම පෝස්ට් ටිකක්. හරි. එහෙම ඉන්න තියෙනවනේ. ඔය වගේ පෝස්ට් ෂෙයා කරයි ඔයාලා කවදා හරි. නෑ ඇත්තට මේ දේ වෙනවා. මොකද දැන් මට මතකයි හොඳ යාළුවෙක් මගේ හිටියා. හරි. මගේ හොඳ යාළුවෙක් හිටියා. මේ දැන් එයා පුතේ මේ කොමර්ස් ඉගෙන ගත්තා. අපි A level කොමර්ස්. හරි. හැබැයි එයාට හම්බුනේ ඉන්ජිනියරින් සයිඩ් එකෙන් තමයි ජොබ් එක හම්බුනේ. හරි. ඉන්ජිනියරින් සයිඩ් එකෙන් තමයි එයාට ජොබ් එක හම්බුනේ. එතකොට මට කෝල් එකක් දීලා කිව්වා මගේ හොඳම යාළුවෙක් මට කෝල් එකක් දීලා කිව්වා මේ කුමුදේශ් මාර වැඩේ මේ මට හම්බුනේ මේ සයිඩ් එකෙන් මුකුත් තේරෙන්නේ නැහැ නේ කිව්වා. ඉතින් මං කිව්වා අපි බලමු ටිකක් කෝකටත් නියමයි ඒකත් ඉතින් මරු chance එකනේ. හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕන් වෙයි අපි ඉමු කියලා පොඩ්ඩක් බලාගෙන ඉමු කියලා. කිව්වා වගේම ඇත්තට හරියට නියමයට වැඩ ටික කරා. හොඳ කොල්ලෙක්. හරි හොඳට වැඩ ටික කරා. දැන් මේ වෙද්දි ඒ කම්පැනි එකේ ගොඩක් ලොකු පෝස්ට් එකක ඉන්නවා. හරි. දැන් අවුරුදු ගානකට කලින් අවුරුදු 9කට විතර කලින් ජොයින් වුණේ. කම්පැනි එකත් එක්ක දැන් හොඳ පෝස්ට් එකක ඉන්න. හොඳ තැනකට ගිහිල්ලා හරි. අන්න ඒක තමයි දැන් අපිට හම්බ වෙන්නේ මොන පැත්තද කියන එක ලොකුවට හිතන්න එපා. කවදා හරි. ඕන තරම් පුතේ ඔය මේ කෙමිස්ට්‍රි ස්පෙෂල් කරපු කට්ටිය ඒ කියන්නේ ඒ සයිඩ් එකකින් ගියපු කට්ටිය මේ හියුමන් රිසෝස් පැත්තට ඇවිල්ලා මැනේජ්මන්ට් කරනවා. ජොබ්ස්. හරි. අපිට වෙලාවකට හිනත් යනවා දැන් සමහර වෙලාවට මම එක කම්පැනි එකක වැඩ කරා හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කරන්න හිටියේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තිබ්බ කෙනෙක්. ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තිබ්බ කෙනෙක් මම කල්පනා කරා දැන් මම මැනේජ්මන්ට් ඉගෙනගෙන එතනට ගියා. හරි. එතකොට මේ අර ඇග්‍රිකල්චර් ඉගෙන ගත්ත කෙනාත් මැනේජ්මන්ට් කරනවා. මම කල්පනා කරා මොනවද ඇග්‍රිකල්චර් මැනේජ්මන්ට් මුකුත් ගැළපීමක් නැහැ. ඒ වුණාට ජොබ්ස් කරනවා. හරි. එහෙම කට්ටිය ඉන්නවා ඉතින්. ඒ හින්දා මතක තියාගන්න මේ සමහර විට අපි ඉගෙන ගන්න සයිඩ් එකෙන් හම්බුනේ නැතත් ඒ හම්බෙන දෙයින් මැක්සිමම් බෙනිෆිට් එකක් ගන්න අනිවාර්යයෙන්ම try කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. අර කියනවනේ අර මොකද පොඩි කාලේ ඉඳලා අපි කියන ලද දෙයින් සතුට වෙනවා කියන එක. ඒක හම්බෙච්ච දෙයින් මැක්සිමම් බෙනිෆිට් එක ගන්න ඕන. හරි ඒ සයිඩ් එකෙන් හරි ජොබ් එක මට හම්බුනේ ඒ සයිඩ් එකෙන් හරි. මම ඒකෙන් මේව කරනවා. එහෙම නැතුව සමහරු ඉන්නවා නෑ මම මේ මට ඕනේ ජොබ් එක හම්බ වෙනකම් මම කවදාකවත් වැඩට යන්නේ නෑ. මට මගේ ජොබ් එක මං හිතනම විදියම ජොබ් එකක් හම්බුනොත් විතරයි මං යන්නේ කියලා කවුරු හරි හිතන් ඉන්නවා. හරි. සදාකාලික ගෙදර තමයි ඉන්න වෙන්නේ. හම්බුනේ නැති වුණොත් එහෙම. හරි. මම සමහර කට්ටිය ඉන්නවා මම නිකන් කියන්න. උදේ ගවර්න්මන්ට් ජොබ් එකකටම තමයි යන්න ඕනේ. ගවර්න්මන්ට් එකේ පෙන්ෂන් එක තියෙනවා, ගවර්න්මන්ට් එකේ අර ෆැසිලිටි එක තියෙනවා, මේ ෆැසිලිටි එක. ගවර්න්මන්ට් ජොබ් එකකට ගියේ නැති වුණොත් වැඩට යන්නේ නැහැ. හරි. එහෙමයි ඉන්නවා. හරි. එහෙම ඉන්නවා. හරි. දැන් මට මතකයි මේ ළඟදී අර ගවර්න්මන්ට් මේවා ටික දුන්නානේ. දැන් මගේ දන්න ගොඩාක් කට්ටිය මගේ යාළුවෝ ගොඩාක් කට්ටිය ගියා. හරි. මං ඇත්තම කියන්නකො මාත් ගියා. හරි. ගියාට පස්සේ ඉන්නවා මේ වයසක කට්ටිය. ඩිප්ලොයිමන්ට්ස් අරගෙන. මං එක දවසේ ගියා අයින් වුණා ඊට පස්සේ. මේ ඩිප්ලොයිමන්ට්ස් අරගෙන මම මේ කට්ටියව අඩු තැනකට දානවා නේ පුතේ. එච්චර කල් ඉන්න ඕනේ නැහැ මේ. අනේ මට ගවර්න්මන්ට් ජොබ් එකක් හම්බුනේ නැතුන මම වැඩට යන්නේ නැහැ කියලා ඉන්නවා. අවුරුදු 35යි 40යි සමහර අයට 45යි. ඊළඟ නැහැ. පොඩි මොන හරි කරන්නේ නැති. ඊළඟ නැහැ ජොබ් එකකට. හරි. එහෙම ඉන්න එපා හම්බෙන දෙයින් මැක්සිමම් බෙනිෆිට් එකක් ගන්න බලන්න. හරි. කතාව පොඩ්ඩක් වැඩි වුණා. අපි question number 29 වලට යනවා. 28 වලට ආන්සර් එක උනේ පුතේ full employment. හරි. full employment 28 වලට ආන්සර් එක full employment 29. හරි. ඔන්න දැන් තමයි accounting part එක
ටිකක් පරක් වෙලා තියෙන්නේ මේ පේපර් එකේ. හරිනම් question number 16 වල ඉඳලා තියෙන්න ඕනේ පුතේ accounting. හරි. Select the correct amount. Sorry, select the correct amount in equation which can be used to enter the transaction in a business. හරි. අපි බලමු මොකක්ද? Select the correct amount in equation which can be used to enter the transaction in a business. Hari, asset equal capital plus liability. First එක තමයි answer එක වෙන්නේ. First one එක answer එක. ඒක හරි lazy. නේ? First one එක. First one එක ඒක lazy. ඒක ලොකු දෙයක් නෑ. ඕක නෙමෙයි පුතේ මේ අපි හරියටම මේ equation එක ගන්න ඕනේ. මට ඔයාලා මෙන්න මේක correct ද incorrect ද කියලා කියන්න ඕනේ. මෙන්න මේ ලියන එක. හරි. පොඩින් හරි. correct ද incorrect ද? asset minus equity equal income plus liability minus expenses. මොකද ඔයාලා හිතන්නේ? correct or incorrect? මොකද හිතන්නේ? correct or incorrect? හරි incorrect කියලාත් එනවා correct කියලාත් වැඩිපුරත් එනවා. හරි පුතේ මේක හරි. මේක issue එකක් නෑ. මේක කිසිම issue එකක් නෑ. එතකොට මේක මේක මොකද හිතන්නේ? correct or incorrect? correct or incorrect? first one එක correct, second one එක incorrect. හරි. දැන් මම එක සැරයක් ওই විදියට question එකක් අහද්දි ගොඩක් අය කිව්වා මොකද්ද සර් මේක? මේ මොකද්ද? හරි. මේ ඔව් මේක කරා ඇත්තටම මේක කරා. ඒ කියන්නේ මේක මේ ඔයාලට accounting equations මම seminar එක කරානේ. accounting equations seminar එක. ඒ seminar එකේදී මේක මම කිව්වා. මේ විදිහේ questions එනවා කියලා. ඕක පුතේ එන්නේ මෙන්න මේ විදියටනේ. හරියටම ගත්තොත් එන්නේ asset plus expenses මෙන්න මේක තමයි ඔගේ equation එක. asset plus expenses equal equity plus liability plus income. මෙන්න මේක තමයි හරිම equation එක. අර අපි පුතේ asset equal equity plus liability කියන equation එකම expenses and income අරගෙන අපි ලිව්වොත් එන්නේ මෙන්න මේ විදියට. හරි. asset plus expenses equal equity plus liability plus income. ඔන්න ඒ විදියට තමයි එන්නේ. මේ එන equation එක පුතේ මේ විදියට එක එක විදියට මාරු කරලා ඔයාලට MCQ question එකක් අහන්න එන්න ඉඩ තියෙනවා. හරි. දැන් සමහරු එකපාරටම බලනවා මොකද්ද මේ equation එක? මෙහෙම එකක් කවදාකවත් දැකලාත් නැහැ නේ කියලා. මේ මම කියලා දුන්නට පස්සෙත් එහෙම මගෙන් අහලා තියෙන ඕන තරම්. හරි. මෙහෙම දෙයක් කියලා දුන්නේ නැහැ. කියලා දුන්නා ඉතින් මතක නැහැ නේ කරන්න දෙයක් නැහැ. හරි. asset equal equity plus liability එක විතරයි මතක. මේක මතක නෑ ගොඩක් අයට. මේක ඕනනම් ලියා ගන්න asset equal asset plus expenses මේ දෙන්න හැම වෙලේම එක පැත්තක ඉන්නේ. asset plus expenses equal equity plus liability plus income. මේක තමයි මම මේ මාරු කර කර ඇහුවේ. ඒකට තමයි දැන් මේක හරිනේ. මොකද expenses කියන එක අනිත් side එකට ගියාට පස්සේ පුතේ මෙතන minus වෙනවා. හරි. equity එක මේ side එකට ආවන් පස්සේ මෙතන minus වෙනවා. එතකොට ඒක මේ correct. හරි. මෙන්න මේක අපි ගත්තොත් asset plus නේ වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ minus. හරි. අනිත් එක equity එක මෙහාට ගෙනාවොත් equity එක වෙන්න ඕනේ minus. හරි.
liability plus income කියන එක මේ side එක හරි මේ side එකේ තියෙන මේ plus marks and මේ ඒ ටික වැරදි. හරි. ඒ ටික වැරදි. මේ accounting equation. හරි. හරි. mathematics. හරි. එහාට මෙහාට මාරු කරන්න mathematics වලනේ. commerce වල නෙමෙයි. හරි. හොඳයි. එතකොට 29 වලට පුතේ 29 වලට නම් ආන්සර් එක first one එක. හැබැයි මේ මාරු කරගන්න එපා. ඒ කියන්නේ වරද්ද ගන්න එපා. හරිම ලේසි equation එක. මේක asset equal equity කියන එකට ඔය තියෙන්නේ capital කියන එක. හරි. capital or equity මොකක් හරි කමක් නැහැ ආවොත් ඒක ආන්සර් හැටියට ගන්න. හරි. Question number 30. If the business obtain 50,000 of bank loan, what is the impact on equation? හරි. අපි bank loan එකක් obtain කරනවා. පුතේ මොකද්ද bank loan එකක් කියලා කියන්නේ? bank loan එකක් මොකද්ද bank loan එකක් කියලා කියන්නේ? business එකට මොකද්ද? asset එකක්ද? equity, liability, income, expense. මොකද්ද bank loan? yes, liability. bank loan එක liability එකක්. හරි. හොඳයි. මට පොඩි දෙයක් මතක් වුණා. මම මෙන්න මේක මට කියන්න. මෙන්න මේක හොඳට අහගන්න. හරි. දැන් හරි bank loan එකක්. හරි bank loan එකක් ඔන්න මේ පුතේ ඔයාලා කිව්වා bank loan එක liability එකක්. bank loan එක liability එකක්. හරි question number 30 වලට අපි answer එක තාම බැලුවේ නෑ බලමු. හරි. බලමු අපි. හරි ඒක බලලිමුනේ. answer එක දාලා ඉමු. දැන් ඒක bank loan එකක්නේ. එතකොට bank loan එක කොහොමද අපි මේ answer එක මොකද්ද ඔයාලා දාන්නේ? 30th එකට. answer කියන්න බලන්න. මොකක්ද answer එක? හරි මේකෙදි bank loan එකක් අපි ගන්න හින්දා asset debit. asset එක වැඩි වෙනවා. අයිය අපිට cash හම්බ වෙනවනේ පුතේ. අපිට assets හම්බ වෙනවා. ඒ හින්දා කියන්නේ cash අපිට හම්බ වෙනවා. ඒ හින්දා asset debit. මේ හැම answer එකේම asset debit කියලා තියෙනවා. හරි කමක් නැහැ. asset debit liability මොකද වෙන්නේ? liability එක increase වෙනවා නේද? asset එක increase වෙද්දී asset increase debit. හරි. asset increase debit liability එකත් increase වෙනවා. liability increase credit. liability increase credit. හරි. දැන් මොන හරි doubts තියෙන කට්ටිය මම හැමදාම කියනවා වගේ YouTube එකේ අර හොඳට videos 4ක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් grade 10 වල මේ මොකද්ද first lesson මේ accounting lessons 3 ඔයාලට videos දාලා තියෙනවා පුතේ PDF මගෙන් ඉල්ලලා දැන් ගිය සතියේ last week එකේත් ඇත්තට මගෙන් ඉල්ලගත්තා කීප දෙනෙක්. හොඳයි. මම ගිය සතියේ last week එකේ කිව්වට පස්සෙත් ඔන්න කීප දෙනෙක් මගෙන් ඉල්ලගත්තා සර් මේ PDF ටික ඕනේ කියලා ඔන්න PDF ටික අරගෙන videos ටික බලලා තිබ්බා. හරි. අන්න ඒ විදිහට කවුරු හරි කෙනෙක් මේ paper class එකට විතරක් ඉස්සල්ලාම join වෙලා ඉන්නවා නම් පුතේ ඒ videos ටික බලන්න. මොකද ඒ lessons තුන නැතුව ඇත්තටම ටිකක් අමාරුයි. හරි. හොඳයි මේකෙදි ඔන්න answer එක වෙන්නේ asset debit liability credit. asset debit liability credit. answer number 2. හරි. ඊළඟ එක මේක ඉවර කරන්නේ නැහනේ. ඒක ඉවර කරලා ඉමු. මොකක්ද දැන් මම කියන්න යන්නේ? හරි bank loan එක liability එකක්. එතකොට bank loan interest එක අපි interest account කියලා ගමු bank loan දැන් bank loan account එක liability එකක්. bank loan interest account එක මොකද්ද? business එකට. bank loan interest account එක sorry මේ මොකද්ද මේ දාලා තියෙන්නේ 30 හරි නේද
නම් ඕකේ හොඳයි ඒක මම දැක්කේ නෑ sorry මේ මං හිතන්නේ 29 වලට මම දෙපාරක් දාලා number 1 කියලා හරි ඔයාලා ගොඩක් අය ආන්සර් කෙව්වා දැන් බැංක් ලෝන් account එකට බැංක් ලෝන් account කියලා කියන්නේ liability account එකක් පුතේ බැංක් ලෝන් interest account කියලා කියන්නේ මොකද්ද ඒක ඇවිල්ලා business එකට expense එකක් ඒක expense එකක් හරි ඊට පස්සේ මට මේක කියන්න බැංක් account මේ ඔක්කොම බැංක් පටලව ගන්න එපා මේකේ හින්දා හරි මේ ඔක්කොම බැංක් හරි බැංක් ලෝන් liability bank loan interest expense bank account yes මොකද්ද asset හරි asset very good bank account එක asset account එක මතක තියාගන්න පුතේ ඒ ටික මොකද මේ ගොඩක් අය පටලව ගන්නවා ඒ කියන්නේ bank loan එක මේ bank loan එක සමහර වෙලාවට bank account එකෙත් record කරනවා bank account එකේ දාන්න තියෙන එකක් bank loan account එකේ record කරනවා මේ accounts තුනක් මතක තියාගන්න bank loan account කියන්නේ liability account එකක් bank loan interest expense account එකක් bank account එක asset account එකක් හරි ඒක මතක තියාගන්න හොඳයි ඊට පස්සේ question number 31 transaction with effects to decrease the asset and the liabilities අපි බලමු asset එකයි liabilities උයි decrease වෙන reasons මොනවද කියලා හරි මොකක්ද reasons provide capital no capital එක provide කරද්දි මොකද වෙන්නේ asset increase වෙනවා equity එකත් increase වෙනවා පුතේ asset increase equity increase number 2 purchase equipment 25000 එතනින් මොකද වෙන්නේ equipments හින්දා පුතේ ඒක debit වෙනවා ඒ කියන්නේ equipments අපි purchase කරන හින්දා මේ asset එක increase වෙනවා හැබැයි අපෙන් cash යන හින්දා asset එක decrease වෙනවා මෙතන තියෙන්නේ assets and liabilities දෙකම decrease වෙන්න ඕනේ හරි paid insurance කියලා කියන්නේ expense එක ඒක liability නෙවෙයි මතක තියාගන්න හරි එතකොට cash කියන එක decrease වෙනවා හැබැයි මෙතනදී insurance එක pay කරන හින්දා expense තමයි increase වෙන්නේ හරි එතන ඒ හින්දා එක හරියන්නේත් නැහැ fourth answer paid bank loan අන්න bank loan එක pay කරද්දි මොකද වෙන්නේ පුතේ assets decrease වෙනවා cash යනවනේ cash කියන asset එක decrease වෙනවා bank loan කියන liability එක ඒකත් decrease වෙනවා answer number 4 32 the book which record both prime entry and ledger entry would be මොකක්ද answer එක ඒ ගැන පොඩ්ඩක් කතා කරමු මොකක්ද answer එක අපි බලමු හරි answer එක තමයි cash book තමයි answer එක cash book තමයි answer එක answer number 2 හරි පුතේ cash book එක answer එක කියන්නේ මෙහෙමයි අපි දන්නවා මේකට අපි කියන්නේ dual functions කියලානේ හරි dual functions මොනවද dual functions මොනවද වෙන්නේ තියෙන්නේ act as a prime entry book and act as a ledger account මෙහෙමනේ හරි මේකත් නිකන් අර පුතේ දැන් මේ ඇත්තටම dual functions තියෙන prime entry books තුනක් තියෙනවා cash book එක විතරක් නෙවෙයි අපි ඔක ඉගෙන ගන්නේ cash book එක විතරයි මේ text book එකේ හරි cash book එක එකක් හරි එක prime entry එක ඊට පස්සේ petty cash book එක තව එකක් petty cash book හරි අනිත් එක bank account මෙන්න මේ තුනම මතක තියාගන්න dual functions තියෙන accounts තුනක් ඔය තියෙන්නේ හරි මෙතනදී ගොඩක් වෙලාවට අපි අපේ focus එක තියෙන්නේ මේ cash book එක ගැන විතරයි මොකද ගොඩක් අය දාන්නේ cash book එක ගැන විතරයි dual functions තියෙන්නේ මොකේද කියලා අහුවොත් cash book එච්චරයි මතක තියාගන්න dual functions තියෙනවා මෙන්න මේ තුනේම පුතේ
මෙන්න මේ තුනේම තියෙනවා. කෑෂ් බුක් එකෙත් තියෙනවා, petty cash book එකෙත් තියෙනවා, bank account එකෙත් තියෙනවා. හරි. දැන් මොකක්ද මේ dual functions? හරි. act as a prime entry book. මතක තියාගන්න. පුතේ accounting process එක ගැන අපි ළඟදී ආපහු සැරයක් කතා කරනවා. මම දැන් අපි seminar series එක ගොඩක් දුරට ඊළඟ month එකේ ඉඳලා පටන් ගන්නවා. ඒකට ආපහු චුට්ටක් මතක් කරනවා. හරි. එතකොට මේ මතක තියාගන්න පුතේ අපි දන්නවා transaction එකක් වුණාට පස්සේ ඒ transaction එකෙන් source document එකක් create වෙනවා. අනිවාර්යයෙන්ම accounts වල දාන්න නම් source document එකක් තියෙන්න ඕනේනේ. accounts වල දාන්න නම් source document එක කියන්නේ මොකද්ද normally? bill එකක් transaction එකක් වුණාද නැද්ද කියලා prove කරන්න bill එකක් ඕනනේ. අන්න ඒවට තමයි අපි source documents කියන්නේ. හරි. ඒතර ඒ source documents use කරලා අපි මුලින්ම record කරන books වලට තමයි අපි කියන්නේ prime entry books කියලා. හරි. prime entry books කියලා කියන්නේ අපි source documents use කරලා මුලින්ම record කරන books වලට තමයි අපි කියන්නේ prime entry books කියලා. මේ තුනම prime entry books. payment voucher and receipt එක use කරලා cash book එකේ දානවා. petty cash voucher එක use කරලා petty cash book එකේ දානවා. ඊට පස්සේ bank statement ඊට පස්සේ තව මොනවද? bank statement එක ඊට පස්සේ counter foil එක ඊට පස්සේ මොකද්ද cash deposit slip එක check deposit slip එක check return notification එක ඒවා use කරලා bank account එකේ දානවා. source documents use කරලා මුලින්ම අපි record කරනවා නම් හරි source document use කරලා මුලින්ම අපි record කරනවා නම් books වල අන්න ඒවා තමයි අපි prime entry books කියලා කියන්නේ. හරි prime entry books කියලා කියන්නේ. එතකොට ඇයි පුතේ ledger account එකක් කියලා කියන්නේ. මේ තුනම ledger accounts වෙනවා. having both the debit and credit sides. Very good. Having both the debit and credit sides. හරි පුතේ ledger account එකක debit and credit කියලා sides දෙකක් තියෙනවා. හරි cash book එකේ debit credit කියලා sides දෙකක් තියෙනවානේ. තියෙනවා. petty cash book එකේ පොඩියට තියෙනවා. debit side එකක් පොඩියට තියෙනවා, credit side එක නම් ලොකුවට තියෙනවා. bank account එකේ debit credit කියලා sides දෙකක් තියෙනවා. හරි. අන්න ඒ හින්දා තමයි ledger account එක sorry මේ ටික ledger account එකක් කියලාත් consider කරන්නේ. හරි. මතක තියාගන්න මේ ටික. හරි. එකම දෙයකින් වෙන වැඩ දෙකක්. හරි. දැන් නිකන් දැන් ඔයාලා දැන් මෙතන දැන් මම දැන් අපි අපේ රිලේෂන්ෂිප් එක ගත්තොත් මං ඔයාලට මේ වෙලාවෙත් උගන්වනවා. ඒ හින්දා ඔයාලා මගේ ස්ටුඩන්ට්ස්ලා. හරි. එතකොට ඔයාලා තව ටිකකින් නිදා ගන්න ගියාට පස්සේ දැන් අම්මලා තාත්තලා ඉන්නේ. එතකොට ඔයාලා දුව ලොකු පුතා කවුරු හරි නැත්නම් චූටි දුව චූටි පුතා ඒ වගේනේ. අන්න ඒ වගේ තමයි මේ cash book එකටයි petty cash book එකටයි bank account එකටයි තියෙනවා characters දෙකක්. act as a ledger account, act as a prime entry book. හරි. 32 තමයි අපි ඩිස්කස් කරේ. 33. ඔව් පොඩි question එකක් අහලා තිබ්බා මම ඒ ගැන චුට්ටක් කියන්නත් ඕනේ මේ රුමේෂ් සර්ගේ සයන්ස් සෙමිනාර්ස් ඇයි නැත්තේ මේ ටිකේ කියලා අහලා තිබ්බා. පුතේ පොඩි ටෙක්නිකල් ඉෂුස් වගේක් තියෙනවා මේ ටිකේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඒක හදා ගන්නකම් පොඩි දවසකට චුට්ටක් නවත්තලා තියෙන. දැන් ඊටාම ඉක්මනින් පටන් ගන්නවා. හරි මුකුත් මේ ටිකේ කරගන්න බෑනේ. මේ කර්ෆියු හින්දා අන්න ඒකයි ඒ හින්දා මේ ඒක මේව කරගන්නවා අපේ සෙමිනාර්ස් ටික දාන්න නැත්තේ ඒ හින්දා. හරි normal classes කරගෙන යනවා ඒක නවත්තන්න බැරි හින්දා මේ වුණාට මේ සෙමිනාර්ස් ටිකේ පොඩි මේකක් තියෙනවා ඉක්මනින් පටන් ගන්නවා කියලා කිව්වා. දැන් අදත් කෝල් කරා මේ ඉක්මනින්ම පටන් ගන්නවා කියලා කිව්වා. මේ ටක් කට්ටියට ඉන්නේ කොහොමද මොකද මගෙන් ගොඩක් අය අහලා තිබ්බා. හරි හරි දැන් අපේ ගොඩක් අර එක ලීගල් වැඩ ටික පරක් වෙලා තියෙනවා එක දේවල් හින්දා. ඒ හින්දා මේ දැන් ඒ ටික ඉක්මනින්ම හරි ගස්සපු ගාම ඒ ඔක්කොම ටික හරි. හොඳයි. ඉතින් 33 හරි. හොඳයි. හරි. 33 හරි. මේ හොඳයි. හරි. මම ඊළඟ එකට යනවා. assets and liabilities of a business as follows. හරි. assets and liabilities of a business as follows. හරි විනාඩි දෙන්න පුතේ.
හරි. අපි ඊළඟ එකට යනවා. 33 assets and liabilities of the business as follows. Using the above information, answer the question number 33 to 36. හරි. ගොඩක් answers වලට දෙන්න පුළුවන් questions වලට. හරි. Machinery, debtors, computers, long-term bank loan, cash balance, bank overdraft, accrued expenses. හරි. මම ඒ ගැන කියන්නම්. හරි. accrued expenses ගැන මොනවා හරි ඒ කියන්නේ දන්නේ නැති කට්ටිය ඉන්නවද? accrued expenses ගැන? accrued expenses ගැන? idea එකක් දෙන්න. හරි. idea එකක් දෙන්න. හරි. දන්න කට්ටිය ඉන්නවා. දන්නේ නැති කට්ටියත් ඉන්නවනේ. හරි. ලොකු දෙයක් නෑ පුතේ. හරි. මෙහෙමයි. අපි accounting කියන එක අපි accounting පුතේ ඒ කියන්නේ accounts අපි හදන්නේ period එකකටනේ. හරි. accounting අපි හදන්නේ period එකකටනේ. එතකොට මේ accounting හදන මේ period එක අපි ගමු 2000 1st of January 2020 ඉඳලා 31st of December 2020 කියලා. හරි. දැන් ඔයාලා හිතන්න පුතේ accrued expense නේ තියෙන්නේ. accrued expense. ඔයාලා හිතන්න 2020 year එකේ ඔක්තෝබර් වල pay කරන්න තියෙනවා අපි හිතමු 5000 insurance payment එකක්. insurance payment එකක් පුතේ pay කරන්න තියෙනවා. හරි. insurance payment එකක් pay කරන්න තියෙනවා. හරි. එතකොට මේ insurance payment එකක් pay කරන්න තියෙනවා. දැන් හිතන්න මේක නොවැම්බර් වෙද්දි pay කරන්න pay කරේ නැහැ. හරි. අපි ඒත් මේක expense එකක් හැටියට consider කරනවා. December වෙද්දි pay කරෙත් නැහැ. මේ 5000 ඒත් අපි මේක expense එකක් හැටියට consider කරනවා. දැන් 31st of December වලින් පස්සේ පුතේ මේ accounting year එක ඉවරයි. මේ accounting year එක ඉවරයි. 31st of December වලින් පස්සේ මේ accounting year එක ඉවරයි. දැන් ඔන්න ඒ accounting year එක ඉවර වෙලා ඊළඟ year එකට යනකම් ඊළඟ year එක කියන්නේ කවද්ද? 2021 වලට යනකම් මේ insurance payment එක pay කරලා නැහැ. හරි. මේ insurance payment එක pay කරලා නැහැ. දැන් මොකද්ද මෙතනදී වුනේ? 2020 වල pay කරන්න තිබ්බ payment එකක්. හරි. 2020 වල pay කරන්න තිබ්බ payment එකක් මේ year එකේ pay කරෙත් නැහැ. 2021 වලට ගිහිල්ලා තියෙනවා. ඒත් pay කරලා නැහැ. හරි. ඒත් පුතේ pay කරලා නැහැ. හරි. අන්න ඒ විදිහේ දේවල් වලට තමයි අපි කියන්නේ accrued expenses කියලා. මොකක් හරි year එකක pay කරන්න තිබ්බ එකක් ඊළඟ year එකට යනකම්ම pay කරලා නැත්තම්. හරි. ආයිසරයක් කියනවා මොකක් හරි year එකක pay කරන්න තිබ්බ expense එකක් ඊළඟ year එකට යනකම්ම pay කරලා නැත්තම් පුතේ අන්න ඒකට අපි කියනවා accrued expenses කියලා. දැන් මේක accrued insurance expense. දැන් මේකට අපි කියන්නේ accrued insurance expense. මේක ඇවිල්ලා business එකට liability එකක් පුතේ. pay කරන්න තියෙන එකක් නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් pay කරන්න තියෙන liability එකක් වෙනවා. මේ දැන් මේ year එකේදී නම් pay කරා නම් ඒක insurance එකක් හැටියට තමයි අපි consider කරන්නේ. මේ year එකේම pay කරා නම් ඒක අපි insurance කියන්නේ expense එකක් හැටියට තමයි consider කරන්නේ. හැබැයි ඊළඟ year එක වෙනකම්ම pay කර නැති වුණොත් අන්න එතකොට තමයි අපි ඒක accrued expense එක liability එකක් වෙනවා. ඒක business එකට liability එකක් වෙනවා. හරි. current liability එකක් current liability non current එහෙම වෙන්නේ නැහැ. මොකද non current දාන්න බෑ. මේ අවුරුදු ගාණක් ගෙවන්න නැතුව ඉන්න බෑනේ. ගෙවන්න වෙනවනේ. හරි. අපි ඒකේ first එකට යමු. correct answer group which can be considered as current asset would be. Hari. Correct answer group which can be grouped as current asset would be. Hari. Machinery කියලා කියන්නේ පුතේ non current. Debtors කියලා කියන්නේ current. Hari. B එක එනවා answer එකට. Computers කියන non current. ඒකෙන් නෑ. Long term bank loan කොහොමත් වෙන්නේ නැහැ asset එකක් නෙවෙයිනේ. Cash balance කියලා කියන්නේ current asset එකක්. එතකොට B and E answer number 1. Answer number 1. B and E. Hari. 34 වලට answer එක දාන්න බලන්න. 34 වලට answer එක. Non-current assets are represented from. දැන් අපි දන්නවා current asset එකක් කියලා කියන්නේ below 12 months use කරන එක.
non current asset එකක් කියලා කියන්නේ more than 12 months use කරන එකක් අපි. හරි මොකක්ද ආන්සර් එක? non current assets. දැන් මම කියාගෙන ආවේ ඉස්සෙල්ලා. machinery කියලා කියන්නේ non current asset එකක්. computers කියලා කියන්නේ පුතේ non current asset එකක්. හරි අනිත් ඒවා ඒකට එන්නේ නැහැ. හරි. එතකොට A and C answer number again 1. Answer number 1. 35. Letter D represent. Sorry. Letter D represent long-term bank loan. Long-term bank loan means current liability. No, sorry. Liability. Non-current liability. Non-current liability. Non-current liability. Answer number 4. Fourth one. Non-current liability. මේවා ගොඩක් lazy. ඇත්තටම. හරි. මේ questions පුතේ lazy. හරි. ඒ වුණාට මේ ඇත්තටම කිව්වොත් මම හැමදාම කියන දේ මොනවා වුණත් දැන් මට මේ ළඟදී එක පුතෙක් මැසේජ් එකක් දාලා තිබ්බා සර් මම ටෝටලි කවර් කරගත්තා මේ දැන් අපි අන්තිමටම ඩිස්කස් කර grade 10 first term papers ඩිස්කස් කරේ කලින් grade 10 first term papers මම දෙකක් ඩිස්කස් කරා හැබැයි total lessons තුනම මේ complete වෙන විදියට මට ඒක පුතේක ඇත්තටම කිව්වා මම හිතන්නේ මට මතක නැහැ කවුද කියන එක හරියටම නම මැසේජ් එකක් දාලා තිබ්බා මේ ටෝටලි මම කවර් කරගත්තා කියන එක. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. හරි. මේ papers කරන්නේ ඒක අපි මේ නිකම්ම ආන්සර් එක කතා කරගෙන යන්නේ නැහැනේ. මේ එක එක දේවල් දැන් මේක කියන්න ඕනේ නැහැ මෙතනට. කියන්න ඕනේ නැතුණාට කියන්නේ මේ දේ දැනගන්න. හරි. මේ papers කරන එකෙන් පුතේ කවර් කරගන්න පුළුවන් මාර කවර් කිරිගනින්න. දැන් ඊළඟ මේ ඩේ එකේදී අපි මේකේ second part එක discuss කරනවා. එතකොට එතනින් grade 10 second term ඉවරයි. ඊළඟට grade 10 third term papers පටන් ගන්නවා. හරි. එතනත් discussion එක papers දෙකක් ගොඩක් දුරට යනවා. ඊට පස්සේ grade 11. ඔහොමම යනවා ඉස්සරහට. හරි. මේ ඒ හින්දා දැන් totally ওই papers ටික ඔක්කොම cover වෙද්දි පුතේ papers මේ අපි බලමු. කරගෙන යනවා. හරි. papers ගොඩක් දුරට මන්නම් target එක තියෙනවා නිකන් 20කට කිට්ටු වෙන්න යන්නේ. 20ක් කියන්නේ questions සෑහෙන ගොඩක් questions. එකක් දෙකක් නෙවෙයිනේ. MCQ ගත්තොත් papers 20ක MCQ questions 40 ගානේ MCQ questions 800ක්. ඔය 800 ඇතුලේ අනිවාර්යයෙන්ම O level වල questions තියෙනවනේ ඉතින්. මොකද ලොකු මේ questions 800ක් දාන්න තරම් ලොකු syllabus එකකුත් නෙවෙයිනේ පුතේ. ඔය 8 questions 800ක් කියලා කියන්නේ සෑහෙන ගොඩක්. හරි. Letter D represent non-current liability. Long-term bank loan. Letter G represent. Sorry, letter G represent. Accrued expenses. අන්න මොකද්ද? මම කිව්වා liability එකක්. හැබැයි current liability එකක්. ඕක ඉක්මනට pay කරන්න ඕනේ. ඉක්මනට pay කරන්න ඕනේ. මේ අවුරුදු ගණන් දෙන්නේ නැහැ නේ insurance එක pay කරන්න. pay කරන්න නැතුව ඉන්න පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට එතනින් issue එකක් වෙනවා එතකොට. හරි. current liabilities තමයි තියෙන්නේ. එතකොට number 1. අනිත් එක පුතේ පුංචි දෙයක් කියන්න ඕනේ මේ papers ටික දැන් මෙතන හැමදාම join වෙන පුතාලා ඉන්නවනේ හැමදාම join වෙන කට්ටිය ඉන්නවනේ හැමදාම join වෙන දවස් දෙකක් සමහර අයට එන්න විදියක් නැහැ එහෙම ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනේ ඒක වුණත් කමන්නේ පුළුවන් නම් ලස්සනට ෆයිල් එකක හදලා ලස්සනට වෙනමම තියාගන්න මේ තියෙන මේ documents එක වලට දැන් මේ 21 ගොඩක් දුරට රටාරි එතකොට මේ වගේ print outs අරගෙන ඔයාලා ලියපු papers අපි discuss කරපු ටික වෙනමම තියාගන්න. හරි paper 1, paper 2, paper 3 දැන් මේක paper 4. මෙතන උඩින් ලියාගෙන paper 4 ඔන්න paper 4 වල answers. paper 5 වෙනම ෆයිල් එකක්. බලන්න maintain කරන්න බලන්න. හරි. maintain කරන්න බලන්න. ලස්සනට ෆයිල් එකක් හදලා. හරි. commerce paper class කියලා දාලා ලස්සන ෆයිල් එකක් හදලා ඒකේ මේ එතකොට හරි clear. එවන්න බලන්න එතන මේවක් කරලා. හරි. මේ අරලස් මේකයි. මොකද මමත් දැක්ක මේ ගොඩක් වෙලාවට මේ හරි අමාරු වැඩක් වුණාට කමන්නේ ඒක කරන්න. මොකද මේ එතකොට මේ ඒ කියන්නේ හැම සබ්ජෙක්ට් එකකටම කරන්න අනිවාර්යයි. හරි. very good answer. ගොඩක් අය සමහර අය මේන්ටේන් කරනවා. very good. හරි. ලස්සනට ඒක බලන්න තාස ඇත්තටම. හරි.
මේ ඒක තියෙන්න ඕනේ. අපිත් අපේ සර්ලත් එක්ක කතා කරද්දිත් අපි ඕක සාමාන්‍ය කතා කරලා නිපුණසේ මම දැක්කා ඒ වැඩ ටික පටන් අරන් තියෙනවා. හරි ලස්සනයි. හොඳයි. හරි. ඉතින් ආන් ඒකයි. කොහොම හරි මේන්ටේන් කරන්න මම මේ මේන්ටේන් වෙන්නේ නැහැ කියලා බෑ. හරි. ඒක කරන්න ඕනේ. මොකද නැත්නම් පුතේ ඔය මම දැන් කියලා තියෙනවා හදිසියෙ හරි ඔයාලගේ ෆෝන් එක නිකන් කැඩුනොත් එහෙම ඔක්කොම ටික නැති වුණොත් එහෙම මාර ප්‍රශ්නේ. හරි. මම දන්නවා දැන් සමහරු ෆෝන් එකේමයි තියන් ඉන්නේ. ඒවා ටික කොහෙද කියලා දන්නෙත් නැහැ. මොකද්ද කියලා දන්නෙත් නැහැ. හදිසියෙ හරි ෆෝන් එක කැඩුනොත් මුළු සිලබස් එකම නැහැ වගේ මට්ටමක් තියෙන කට්ටිය ඉන්නවා. පරිස්සමෙන්. හරි බෑකප් එකක් එහෙම තියාගන්න. හරි. හොඳයි 37. ඒ හින්දා පුළුවන් තරම් printed documents වලට ගන්න බලන්න. ඒකට ප්‍රශ්නයක් නැහැනේ. 37. හරි. What would be the effect on an accounting equation when 1000 rupees paid by a business electricity expense? හරි. අපි 1000 rupees electricity expense එකක් pay කරාන් පස්සේ අපෙන් cash අඩු වෙනවා පුතේ. cash decrease වෙනවා. කියන්නේ cash කියලා කියන්නේ asset එකක්. ඒ asset එක decrease වෙනවා. asset එක decrease වෙනවා. හරි. asset එක decrease වෙනවා. ඒකේ මොකක්ද answer එක? ඒකේ මොකක්ද answer එක? මොකක්ද answer එක? දාන්න බලන්න messages. හරි දැන් උතනදී පුතේ චුට්ටක් මට හිතෙනවා පොඩ්ඩක් සමහර වෙලාවට චුට්ටක් වැරදුනා. හරි. දැන් මේක අපිට දාන්න තියෙන accounting equation එක. What would be the effect on an accounting equation when 1000 paid? හරි. accounting equation එකට දැන් accounting equation අපිට ගන්නත් පුළුවන් මේ මොකද්ද? expenses අරගෙන කරන්නත් පුළුවන්. හරි. දැන් මෙහෙමයි. ගොඩක් අයගේ answers ආවා මෙන්න මේක. මොකද්ද? මෙන්න මේ second one එක. ඒකයි fourth one එකයි තමයි ආවේ. හරි. second one එකයි fourth one එකයි තමයි පුතේ ආවේ. second one එක ගන්න විදියක් නැහැ. දැන් decrease assets. ඒක okay. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි decrease expenses අපි electricity bill එක pay කරද්දී expense එක decrease වෙනවද? දැන් ඔයාලා හිතෙන්න පුළුවන් ඔව් ඉතින් අපි ගෙවුවානේ. අපි ගෙවනවා තමයි ගෙවනවා කියලා expense එක decrease වෙනවා කියලා ඔලුවට දාගන්න නම් එපා. හරි. මේ ළඟදී ඒත් මගෙන් ඔන්න ඇහුවා කවුරු හරි උදේ expense එක decrease වෙනවද කියලා. pay කරන්න expenses decrease වෙන්නේ නැහැ පුතේ. හරි. දැන් ඔයාලා නිකන් හිතන්න. හරි. ඔයාලා දැන් ඔයාලගේ ගෙදර electricity bill එක 2000. හරි ඔන්න pay කරා. හරි. ටෙලිෆෝන් බිල් එක දැන් ඔන්න මේක ඇවිල්ලා තියෙන්නේ මොකද්ද දැන් ටෙලිෆෝන් බිල් එකේ දැන් මේ දවස්වල යූස් කරන ඩේටායි අරකයි මේකයි ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා තියෙනවා අපි නිකන් හිතමු 6500 වෙනදට එන්නේ 2000 දැන් 6500 ඇවිල්ලා තියෙනවා හරි දැන් බයිනවා මේ පාර ගාන වැඩි හොඳටම වියදම් වැඩි මේ ළමයි හින්දා කියලා නෑ එහෙම නෙවෙයි ඉතින් සාමාන්‍යයෙන් කියනවා ඉතින් නේ ඔයාලත් ඉතින් ටිකක් අර පොඩක් අතර ගත්තට පස්සේ අමතක වෙලා ඔය එක පර්චේස් කරනවා ඩේටා පර්චේස් කරනවා නේ ඩේටා පර්චේස් කරනවා ඉවරයක් නෑ හරි දන්නෙත් නෑ අමුල දන්නෙත් නෑ අන්තිමට බිල ආවම පස්සේ තමයි ඔන්න දැනගන්නේ හරි එතකොට ඉතින් බැනුම් එතකොට වෙන්න ඔක්කොම දේවල් වෙලා හරි ඊට පස්සේ ඔන්න වෝටර් බිල් එකකුත් තියෙනවා මේ දවස්වල මේ ළමයි ගෙදර ඉන්නවා හරි කරදරයි වතුරේ දඟලනවා හැම වෙලාවෙම කියලා වෝටර් බිල් එකකුත් ඇවිල්ලා තියෙනවා හරි දැන් මේකේ ටෝටල් එක කීයද දැන් මේ එක්ස්පෙන්ස් ඇඩ් වෙලානේ තියෙන්නේ 10500 අපි එක්ස්පෙන්ස් පේ කරද්දී පුතේ ඒ එක්ස්පෙන්ස් එකතු වෙනවා නැත්නම් අර බිල් එක පේ කරද්දී අපි ගෙවන්න තියෙන ගාණ අඩු වෙලා කියලා ඔයාලා හිතන්න එපා ඒක ඒ විදිහට ගන්න එපා අපි එක්ස්පෙන්ස් පේ කරන්න එක්ස්පෙන්ස් එකතු වෙනවා එක ටික ඒකනේ අපි කියන්නේ normally මේ month එකේ expenses 10500 මේ තුනට හරි කරන්ට් බිල් එක මේ ඉලෙක්ට්‍රිසිටි ඒක පොඩ්ඩක් අඩුයි. ඒකට අඩු කරා ඒක. හරි. මොකද වැඩිපුර ඔයාලා ඇහැරලා ඉන්නේ රැටනේ. මේ ලයිට් දාගන්න නැතුවනේ ඉන්නේ. හරි. ෆෝන් එක බෝබා. ෆෝන් එකට එච්චර කරන්ට් එකක් යන්නේ නැහැ. හරි. එතකොට මේ ඒක දැම්මේ නැහැ වැඩි. ඒ හින්දා. හරි.
කොහොම හරි මේ පුතේ දැන් ඒ හින්දා සෙකන්ඩ් වන් එක ගන්න විදියක් නැහැ. අපි දැන් අපි එක්ස්පෙන්ස් එක පේ කරා කියලා එක්ස්පෙන්සස් ඩික්‍රීස් වෙන්නේ නැහැ. හරි. ඒක එහෙමමයි. එක්ස්පෙන්ස් ඩික්‍රීස් වෙන්නේ නැහැ. හරි. එක්ස්පෙන්ස් ඩික්‍රීස් වෙන්නේ නැහැ. එහෙනම් මේක ආන්සර් එකකට ගන්න බෑ. අපිට ආන්සර් එකකට ගන්න පුළුවන් වෙන්නේ ෆෝර්ත් වන් එක decrease equity. හරි. අපි පුතේ එක්ස්පෙන්ස් එකක් හින්දා අනිවාර්යයෙන්ම equity එක decrease වෙනවා. equity එක decrease වෙන reasons දෙකයි drawings and expenses. Decrease equity and decrease assets. Fourth one. 38. Cash book is differed from other prime entry books because it performs the dual roles. It is used to record only cash transaction, and the third one, it is an essential prime entry book. Essential තමයි. It uses double entry system. නෑ දැන් අර ටිකම ගන්න බෑ. මොකද dual functions තියෙන cash book එකේ විතරක් නෙවෙයි. හරි. essential prime entry book එකක් කියලා එහෙම කියන්න බෑ. අනිත් ඒවාත් essential තමයි. double entry system use වෙන්නේ ඒකේ විතරක් නෙවෙයි. bank account එකේ petty cash book එකේ දෙකේම use වෙනවා. මොකද ඒකට ආන්සර් එක පුතේ? cash transactions විතරයි අපි record කරන්නේ. Second one is the answer. 39. The source document uses to record transaction relating to cash payments would be cash payments වලට relate source document එක මොකද්ද? cash payments වලට. cash payments මොකද්ද? receipt එක නෙමෙයි. receipt එක එන්නේ receipt එක cash received. cash එද්දි receipt එක payment එකේදී payment voucher. හැබැයි මෙතන payment voucher කියලා නෑ. හරි. අන්න ඒකයි ටක් ගාලා වරද්ද ගන්නෙ. මොකද්ද තියෙන්නේ එතකොට? පුතේ මෙතන තියෙන්නේ voucher කියන එක විතරයි. හරි. purchase invoice එකනේ purchase journal එකට, sales invoice එකනේ sales journal එකට, receipt එකනේ cash හම්බ වෙද්දී, voucher එක එන්නේ cash payment කරද්දී. ඔකට payment voucher කියලා කියන්නේ. හැබැයි voucher කියලා තිබ්බත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හරි. හරි. ඒ හින්දා answer එක fourth one. And the last one, the relevant double entry when a check deposited in a bank is. හරි ඔන්න bank account lesson number 9 එකෙන් තියෙන එක question එකයි. හරි the relevant double entry අපි bank account එකේ පුතේ check එකක් deposit කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම bank account එක debit. හරි අපි bank account එකේ check එකක් deposit කරනවා කියලා කියන්නේ bank account එක debit වෙනවා. හරි හැබැයි මොන account එකද credit වෙන්නේ? මෙතන දාලා තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියකට. ඒකයි පොඩි ඉෂුව එකකට තියෙන්නේ. මොකක්ද ඕකෙන් ආන්සර් එක වෙන්නේ? කියන්න බලන්න. මොකක්ද ආන්සර් එක? ඔව් සෙකන්ඩ් වන් එක මම චුට්ටක් කියලා දෙන්න. හරි. ඒක කියලා දෙන්න ඕනේ නැත්නම් මෙහෙම එකපාරට කිව්වා කියලා බෑ. හරි. පුතේ ඔය චෙක් එකක් ඩිපොසිට් කරන එකට තියෙනවා ඩබල් එන්ට්‍රීස් 3ක්. හරි. ඩබල් එන්ට්‍රීස් 3ක් තියෙනවා. මතක තියාගන්න. චෙක් එකක් ඩිපොසිට් කරන එකට ඩබල් එන්ට්‍රීස් තියෙනවා 3ක්. හරි මේක ලාස්ට් එක වන්න එකට සෙකන්ඩ් වන් එක ආන්සර් එක වෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ අපිට චෙක් එකක් ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා. හරි. අපිට ඒක හම්බුණාට දැන් අපිට චෙක් එකක් හම්බුණා කියලා බැංක් account එකේ මේ balance එක increase වෙනවද? දැන් මට චෙක් එකක් හම්බුණා. හරි මට දැන් චෙක් එකක් හම්බුණා පුතේ. මං ගාව චෙක් එකක් තියෙනවා. දැන් මගේ බැංක් account එකේ මේ balance එක increase වෙනවද? මං ගාව තියෙද්දි චෙක් එක මගේ අතේ තියෙනවා. නෑ. මේක ඩිපොසිට් කරන්න ඕනේ. අපි එකපාරට මොක ඩිපොසිට් කරන්න යන්නේ නෑ ගොඩක් වෙලාවට. හරි එකපාරටම ඩිපොසිට් කරන වෙලාවල් තියෙනවා. එහෙම වුණොත් නම් කෙලින්ම අපි දාන්නේ bank account debit අපි හිතමු sales වලින් හම්බුනේ කියලා. sales account credit. හරි. මම amount එකක් දැම්මේ නෑ නිකන් ඕක දැම්ම. දැන් ඕක අපි දැන් මෙතන තියෙන්නේ we immediately deposited to the bank. අපි ඒ වෙලාවෙම ගිහිල්ලා bank එකට deposit කරා නම් මෙන්න transaction එක මෙහෙමයි එන්නේ. sales වලට හම්බුන check එක අපි ඒ වෙලාවෙම ගිහිල්ලා bank එකට දැම්මා. එතකොට පුතේ එන්නේ මේ විදියට. ඒ වෙලාවෙම ගිහිල්ලා දැම්මා නම්. එහෙම නැතුව
අපි හිතනවා නෑ කමක් නෑ මේක මේ පස්සේ ගිහිල්ලා දානවා. දැන් ඕනේ නෑ බැංක් එකට දාන්න. දැන් මහදිසියක් නෑනේ පුතේ. චෙක් එකක වැලිඩ් පීරියඩ් එක 6 month. හරි. මාස 6ක් වැලිඩ් චෙක් එකක්. එතකොට චෙක් එකක් වැලිඩ් නම් මාස 6ක් normal මම මේ කියන්නේ. හරි. normal check එක. දැන් සමහර වෙලාවට එක එක crossings තියෙනවා. 30 days valid only 30 days valid 1 month එහෙම කියලා තියෙනවා. normal check එකක් පුතේ 6 month valid. හරි මතක තියාගන්න. එතකොට මේ 6 month valid. හරි. එතකොට හදිසියක් නැහැ check එක අපි පොඩ්ඩක් තියාගන්නවා. එතකොට දැන් sales වලින් හම්බුනේ හින්දා අපි මේක රෙකෝඩ් කරගන්න ඕනේ. අපි ඕක තියාගද්දි මම ඕක සාමාන්‍යයෙන් පුංචි දෙයක් මෙන්න මෙහෙම දෙයක් කියලා දෙනවා ගොඩක් අයට. ඔයාලා හිතන්න අපි කෑෂ් දාන්නේ ලාච්චුවටනේ. කෑෂ් බුක් එක ලාච්චුව කියලා හිතන්න කියලා මම සාමාන්‍යයෙන් කියලා දීලා තියෙනවා කට්ටියට. කෑෂ් බුක් එක තමයි ලාච්චුව. කෑෂ් ලාච්චුවට දැම්මන් පස්සේ කෑෂ් බුක් ඩෙබිට්. කෑෂ් ලාච්චුවෙන් ගත්තට පස්සේ කෑෂ් බුක් ක්‍රෙඩිට්. හරි එහෙමනේ. එහෙම කියලා හිතන්න. එතකොට චෙක් එකක් පුතේ බැංක් එකට ගිහිල්ලා දානකම් අපි දාගන්නවා ලාච්චුවට. හරි. ලාච්චුවට අපි දාගන්නවා. හරි. ඒ කියන්නේ අපිට ඔන්න චෙක් එක හම්බුණා විතරයි. තාම ඩිපොසිට් කරේ නැහැ. අපි මේක ටෙම්පරරි රෙකෝඩ් කරගන්නවා කෑෂ් බුක් එකට. මේ චෙක් එක හම්බුණා විතරයි. චෙක් එක හම්බුන එක අපි ටෙම්පරරි රෙකෝඩ් කරගන්නවා කෑෂ් බුක් එකට කරලා සේල්ස් account එක ක්‍රෙඩිට් කරගන්නවා. මේකට දාන්නේ ටෙම්පරරි. හරි. ටෙම්පරරි තමයි අපි රෙකෝඩ් කරගන්නේ. මොකද මේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ මේ පුතේ මේ ලාච්චුවේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ. චෙක් එක ඕක ගිහලා ඩිපොසිට් කරන්න ඕනේ. අපි ටෙම්පරරි අපි රෙකෝඩ් කරගන්නවා මෙන්න මේ කෑෂ් බුක් එකේ. හරි. කෑෂ් බුක් එකේ රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපි කෑෂ් බුක් එකෙන් පුතේ කෑෂ් බුක් එකෙන් කියන්නේ අර ලාච්චුවෙන් හරි ලාච්චුවෙන් අරගන්න ඕනේ මේ බැංකයට ගිහලා දාන්න. ලාච්චුවෙන් අරගන්න ඕනේ ගිහලා බැංකයට ගිහලා දාන්න. නේද? ඒතර ඔන්න ලාච්චුවෙන් අපි ගත්තා. හරි. ගත්තට පස්සේ මොකද වෙන්නේ? කෑෂ් බුක් එක මම කෝ කෑෂ් බුක් එකට ඒ කියන්නේ ලාච්චුවට දාද්දි කෑෂ් බුක් ඩෙබිට්. දැන් ලාච්චුවෙන් එළියට ගන්න හින්දා කෑෂ් බුක් එක ක්‍රෙඩිට්. ලාච්චුවෙන් එළියට චෙක් එක අරගෙන අපි ගිහිල්ලා දානවා බැංක් account එකට. හරි. අපි ගිහිල්ලා දානවා බැංක් account එකට. හරි. එතකොට පුතේ ඔන්න බැංක් account එකට දාන හින්දා bank account debit bank account debit හරි බැංකයට ගිහලා දානවනේ bank account එක debit අපි මේ temporary record කරගත්ත එක පුතේ මෙතනින් අයින් කරන්න ඕනේ cash book credit හරි cash book credit හරි ওই විදිහට තමයි එන්නේ හරි ওই විදිහට තමයි එන්නේ මතක තියාගන්න. ඒ කියන්නේ අපි අර මේක තමයි ආන්සර් කැටියට දීලා තියෙන්නේ. ඕක ওই විදිහට දෙන්න බෑ පුතේ. ඇත්තටම අපි චෙක් එකක් ඩිපොසිට් කරන එකේ ඩබල් එන්ට්‍රි එක මේ විදිහට දෙන්න බෑ අපිට. ඒ කියන්නේ ඩිපොසිට් වෙන්නේ කොහෙන්ද මොකද්ද කියන එක නැහැනේ. හැබැයි බුක් එකේ දීලා තියෙන්නේ ඕකයි. ඕක දීලා තියෙන්නේ. හරි. බුක් එකේ දීලා තියෙන්නේ මෙන්න මේක. ඒ හින්දා තමයි මේ අපි මේකම යූස් කරන්නේ. මේ බැංක් එකට ඩිපොසිට් කරන හින්දා බැංක් account එක ඩෙබිට්. හරි. අර අපිට මේ මෙතනදී අපි ගන්න චෙක් එක හම්බුණා විතරයි. හරි. චෙක් එක හම්බුණා විතරයි මෙතනදී. හරි. දැන් මේක නම් කෙලින්ම we direct immediately deposited to the bank. අපි කෙලින්ම ගිහිල්ලා ඩිපොසිට් කරනවා පුතේ බැංක් එකට. මෙතනදී ඒක එහෙම වෙන්නේ නැහැ. අපි මේ කෑෂ් බුක් එකට මුලින්ම දාගෙන හරි. ගිහිල්ලා බැංක් එකට ඩිපොසිට් කරනකම් අපි කෑෂ් බුක් එකට මුලින්ම දාගන්නවා. ඊට පස්සේ අපි කෑෂ් බුක් එකෙන් එළියට අරගෙන ගිහලා දානවා බැංක් එකට. ඒතකොට මේක තමයි මෙතන ආන්සර් කැටියට අරන් තියෙන්නේ. අපි ඕක ඉස්සරහට කතා කරන්න බලමු පුතේ බැංක් account and bank reconciliation එකේදී අපි කතා කරන්න බලමු. හරි. හොඳයි. ඉතින් එතනින් questions 40 ඉවර වෙනවා. හරි. සමහර questions තියෙනවා මට message එකක් දාන්න මේ අපි මේ කතා කරමු. ඉතින් කොහොම හරි මේ මොකද්ද පුතේ අපි එතනදී දැන් මේ මොන හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පිරමිඩ් ස්කීම්ස් අම්මේ මාර ප්‍රශ්න තියෙන්නේ. හරි. ඒක මේ අපි ඉවින් සැරේ කතා කරමු. හරි. හොඳයි. ඉතින් දැන් අපි ඊළඟ දවසේ පුතේ සෙකන්ඩ් පාර්ට් එක කතා කරනවා. හරි. ඊළඟ දවසේ මේ සෙකන්ඩ් පාර්ට් එක අපි කතා කරනවා. අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. accounting ටික වැඩිපුර තියෙනවානේ. accounting ටික වැඩිපුර තියෙන හින්දා අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. හරි. ඉතින් හැමදාමත් වගේ අම්මලා තාත්තලාත් එක්ක පරිස්සමෙන් ගෙදරටලා ඉන්න.
හරි ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. අනිවාර්යෙන් කිසිම ගැටලුවක් නැහැ. හරි මේ ඔයාලා පරිස්සමෙන් අනිවාර්යෙන්ම ඉන්න. ඉතින් අම්මලා තාත්තලාවත් පරිස්සම් කරගෙන ඔයාලත් පරිස්සම් වෙලා මේ දවස් ටික ඉන්න. අනිවාර්යෙන් අපි ඊළඟ වීක් එකේ පුතේ හම්බෙමු මේකේ සෙකන්ඩ් පාර්ට් එකත් එක්ක. හරි පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. හැමෝටම good night.